ආදරණීය දරුදරියනි අපි මේට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් සාකච්ඡා කරමින් හිටියේ 2020 වසරේ පැරණි නිර්දේශ යටතේ යොමු වෙච්ච පළවෙනි ප්‍රශ්න පත්‍රයේ හෙවත් වාස්තික ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න. මොකද ලංකාවේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් විභාගයට මුහුණ දෙන වැඩි පිරිසක් බහුවර්ණ ප්‍රශ්න 30න් 20 පන්නන්නේ බොහොම සුළු පිරිසක්. 18 19 20 21 තමයි ඇවරේජ් හරියන්නේ. මම කියන්නේ ඒක ප්‍රමාණවත් නෑ ඒ සාමාර්ථයක් කරා යන්න. පැහැදිලිවම අවම 25ක් වත් නිවැරදිව කරන්න ඕනේ. අපි පහුගිය පේපර් එකෙනුත් ඊට ඉස්සෙල්ලා අපි පේපර් දෙකක් සාකච්ඡා කරා 2019 20 නව නිර්දේශයේ ඒ වෙනුත් අපි පැහැදිලි කරලා දුන්නා බහුවර්ණ ප්‍රශ්න 25 30ම කරන්න පුළුවන්. එකම දේ ඉවසීම. සමස්ත විෂය නිර්දේශයේ හැම පාඩම් ඒකකයකම සෑම පාඩම් පරිච්ඡේදයක්ම හොඳින් පරිශීලනය කරපු කෙනෙකුට ඉවසීමෙන් ඕනෑකමින් කැපවීමෙන් බහුවර්ණ ප්‍රශ්නවලට ප්‍රවේශ වෙලා නිවැරදිව ප්‍රශ්නේ හඳුනගෙන පිළිතුරු පහ අතර නිවැරදි සහ අර්ථාන්විත සැසඳීමක් කිරීම තුළින් සියලුම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරගන්න පුළුවන් කියලා විශ්වාසය අපි ඇති කරගත්තා. ඊළඟට අපි අද කතා කරන්න යන්නේ එම පේපර් එකේම දෙවන කොටසේ නම් සැපීම් වර්ගයේ ප්‍රශ්න සප්ලයි ටයිප්. ඒ කියන්නේ එක්කෝ නිශ්චිත පිළිතුරක් සපයන්න. ඒ කියන්නේ හිස්තන් පුරවන්නේ එක්කෝ සංකල්ප එකක් දෙකක් ඇතුළත් කරලා. එහෙම නැත්නම් කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ඒකෙනුත් මතක තියාගන්න මම ඔබට හැමදාම කියනවා මම හිතන්නේ එපා වෙලත් ඇතිනේ. නමුත් එපා වුණොත් මම කියනවා. මොකද මම දන්නවා කොච්චර කිව්වත් ගණන් ගන්න නැති පිරිසක් ඉන්නවා. 100 වතාවක් නේ 10 වතාවක් කිව්වත් ගණන් ගන්න නැති පිරිසක් ඉන්නවා. මට ඕනේ මේ පිරිසෙන් කීප දෙනෙක් හරි මේ පැත්තට හරව ගන්න. මොකක්ද? ලංකාවේ වැඩිම පිරිසක් අසාර්ථකවම පිළිතුරු ලියන කොටස තමයි හිස්තන් පුරවන ප්‍රශ්න. සැපීම් වර්ගයට අයිති හිස්තන් පුරවන ප්‍රශ්න 10ක් එනවා. දන්න ඕනේ දැගීම. මම කියන එක ගැන පොඩි හරි සැකයක් තියෙනවා නම් මං වගේම මෑත කාලේ විශේෂයෙන්ම මෑත කාලේ උත්තරපත්‍ර සමීක්ෂණයේ දෙන ඕගොල්ලන්ගේ ඉස්කෝලවල ටීචර්ස්ලාගෙන් අහලා බලන්න හිස්තන් පුරවන ප්‍රශ්න සාර්ථකව ළමයි ලියනවද නැද්ද කියලා නිවැරදි උත්තරේ දෙයි. මතක තියාගන්න 75%ක්ම මේ හිස්තන් පුරවන ප්‍රශ්න වලින් 2යි නැත්තම් 3 හරියට කරන්නේ. 7ක්ම නැත්තම් 8ක්ම වරද්දනවා. කොහොමද ඒ සාමර්ථයක් ගන්න? කොහොමද ඒ සාමර්ථයක් ගන්න? ඒකට ප්‍රධාන හේතු දෙකයි. එකක් තමයි විෂය නිර්දේශයේ සෑම පාඩම් පරිච්ඡේදයක්ම හොඳින් ආවරණය කරගෙන නැහැ. මොකද ප්‍රධාන පාලක පරීක්ෂකවරයා නැත්නම් කන්ට්‍රෝලින් චීෆ් ප්‍රශ්න පත්‍රයේ සම්පාදනය කරන්නේ සමබර වෙන්නනේ. සෑම පරිච්ඡේදයකම සෑම විෂය කරුණක්ම ආවරණය කරනවා. දැන් යම් පාඩම් මේකකයක පරිච්ඡේද 10ක් තියෙනවා. අපි හිතමු ව්‍යුහගත පේපර් එකේදී ඔය පරිච්ඡේද 10න් 6ක්ම ආවරණය වුණා කියලා. එහෙනම් වාස්තික පේපර් එකට ඉතුරු 4 ඇතුළත් කරනවා. පරිච්ඡේද 10ම ටච් වෙනවා. ඕක තමයි ඇත්ත කතාව. දැන් ඔබ හිතනවා යම් පාඩමක පරිච්ඡේද 10න් පරිච්ඡේද 3ක් දීර්ඝ පරිච්ඡේද කියන්නේ ඒකෙන් වැඩිපුර 6යි කියලා. එහෙමත්ම නැහැ. පරිච්ඡේද 10ටම සමබර ලෙස ඒගොල්ලෝ ප්‍රශ්න දෙන්න ඕනේ. ඒ නිසා හිස්තන් පුරවන ප්‍රශ්න සමහර ඔබ මගහැරගත්ත පරිච්ඡේදයක මගහැරගත්ත විෂය කරුණු වලින් හිස්තන් පුරවන ප්‍රශ්න එනවා. මොකද වෙන්නේ? අසාර්ථකයි. ඒ නිසා සමස්ත පාඩම් පරිච්ඡේද ආවරණය කරන්නේ නැතිකම නිසා මේක අසාර්ථක වෙනවා. පළවෙනි හේතුව. දෙවෙනි හේතුව කලබලයේ සහ අඩු අවධානය. හරි කලබලයිනේ. ඕගොල්ලෝ මේ වාස්තික පේපර් එක ලියන්නෙම පැය දෙක ගන්න නොසලකා. පැයෙන් ලියලා ඉවර කරන්න බලනවා. හදිස්සියේ පේපර් එක ලියපු ගමන් ඕගලන්ට රට යන්න ෆ්ලයිට් එක තියෙනවා ෆ්ලයිට් එක යන පරක්කු වෙන නිසා ඉක්මන් ලියලා එන්න ඕන වගේ එකක්. එහෙම එකක් නැහැනේ. පැය දෙකම ගන්න. මොකද හිස්තන් පුරවන ප්‍රශ්න සමහර ඒවා තේරෙන්නේ නැහැ. එක පළවෙනි සැරේ කියවුවොත් ඔබට නේ මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැති දේ ඔබට තේරෙයිද? නමුත් අපි දෙවනවර කියවනවා ටිකක් විශ්වාසයෙන්. නෑ මට මේක නොතේරෙන හේතුවක් නැහැනේ. මම විෂය නිර්දේශය හරියටම කළා. සම්පූර්ණයෙන්ම සියලුම පාඩම් පරිච්ඡේද මම ආවරණය කරගත්ත කෙනෙක්. මට බැරි වෙන්න හේතුව නැහැ. මම මේක නැවත කියවලා කොහොම හරි
ඉක්මනින්ම තේරුම් ගන්න කියලා විශ්වාසයෙන් කියනවා. දෙවෙනි වර තේරෙනවා. බැරි නම් තුන්වෙනි වර. තුන්වර තේරෙන්නේ නැත්නම් හෝ භාගයට නම් තේරුනේ ප්‍රශ්නේ මුලයි අගයි කම්පෙයාර් කරලා බලන්න. එක්ක මුලයි මැදයි කම්පෙයාර් කරන්න. එක්ක මැදයි අගයි සංසන්දනය කරන්න. ඔය ක්‍රම වලට යනකොට ප්‍රශ්නේ හඳුන ගන්න පුළුවන්. ඉතින් ඕකට ඉවසීම එපයි. දැන් එහෙම ඔබ දෙපාරක් බැරි නම් තුන් පාරක් කියවන්න. කියවලා අර වගේ මුල මැද අග යා කරලා සම්බන්ධ කරගන්න, සංසන්දනය කරන්න, කාලයක් වෙන් කරන්න බෑ. ඒකට ඉවසීම ඕනේ. දුවන කොච්චියක් වගේ ලියන්න බෑ. එහෙම කරද්දි ඔබට ප්‍රශ්නේ වැටහෙනවා. සමහර ප්‍රශ්නේ මුලින්ම තේරෙනවා. එක්ක මැදින් තේරෙනවා. එක්ක අගින් තේරෙනවා. එක්ක මුල මැද සැසදීමෙන් තේරෙනවා. එක්ක මැද අග මුල මැද නැත්තම් මැද අග සැසදීම තුලින් තේරෙන්නම ඕනේ. තේරෙන්නේ නැති වෙන්න බෑ. පැහැදිලිද? ඉතින් ඒකට ඉවසීම ඕනේ. ඒක කියවන්න ඕනේ. සසදන්න ඕනේ. විනාඩි 2කමාරනේ සමහර විට විනාඩි 3කමාරක් 4ක් ගත කරයි. කමක් නැහැ. ඒ ගත කරද්දි ප්‍රශ්න වලට එනවා මේ අහන්නේ මේකයි. අන්න ඒතර පිළිතුරු එනවා. තේරුණාද? අපි බලමු. ඒ නිසා මේකෙදි මම නැවත කියනවා වැඩි අවධානයක් යොමු කරන්න ස්ථන් පුරන ප්‍රශ්න වලට. ඔබ ඉගෙනගත්ත සෑම පරිච්ඡේදයක්ම ආවරණය වෙන්න මේ ප්‍රශ්න ආදර්ශයට අරගෙන පදනමක් කරගෙන ඔබ තව තවත් ප්‍රශ්න ලියන්න. දැන් මේ පේපර් එක කරලා ඉවරුනන් පස්සේ හරිද? මේකෙන් ප්‍රශ්න දැන් අපි 10යිනේ කරන්නේ. ඔබ 20ක් හදන්න. නැත්තම් 30ක් හදන්න. ඒ 30 මේ ප්‍රශ්නම නෙවෙයි. මේවම වෙනස් ස්වරූපයෙන් වෙන්න පුළුවන්. නැත්නම් අලුත්ම විෂය කරුණු ප්‍රශ්න හදන්න හිස්තන් පුරුණු ප්‍රශ්න. ඔබම උත්තරේ ලියන්න. ඒ ව්‍යායාමයේ තුලින් ඔබ නොදැනීම සෑම පාඩම් පරිච්ඡේදයකම ඔබ පරිශීලනය කරන සෑම විශේෂ සංකල්පයක්ම ඔබටත් නොදැනීම ඔබේ මනසේ මොකද වෙන්නේ? සදාකාලිකවම තන්පත් වෙනවා. ඔබට විභාගෙදී ප්‍රශ්න කියවනකොට ඒ තන්පත් වූ ඔබේ දැනුම් ගබඩාවේ තන්පත් වෙච්ච විෂය කරුණු බොහොම පහසුවෙන් ප්‍රශ්නෙට ඕන විදියට ඉදිරියට ගන්න පුළුවන්කම ලැබෙනවා. නිකන් ඒ කියන්නේ කිසිදු වෙහෙසක් නැතුව ටිකක් මහන්සි නොවි කිසිම ප්‍රතිඵලයක් ලබන්න බෑනේ අපිට. මේකට ටිකක් ඒ වගේ වෙහෙසෙන්න ඕනේ. පැහැදිලිද? බලමු මුලින්ම මේක දන්නවනේ 31 සිට 41 ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමේදී සුදුසු එක්කෝ වචනය නැත්නම් වචන යොදා ස්ථන් පුරවන්නට ඕන. මුලින්ම 31 වෙනි ප්‍රශ්නේ අයන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අරමුණු වන්නේ. මේකේ නම් ඉතින් කිසිදු ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නේ කියවන මම කිව්ව ආරම්භයේදීම සමහරව තේරෙනවා කියලා. මෙන්න උදාහරණයක්. ප්‍රශ්නය ආරම්භයේදීම තේරෙනවා මෙන්න තේරුණාද? ශ්‍රී ලංකා මහ බැංකුව මූලික අරමුණු වන්නේ කියනකොට තේරෙනවා මේ අහන්නේ මහ බැංකුව අරමුණු. කීයද? 10ද 12ද? එච්චරක් නැහැනේ දෙකයි තියෙන්නේ. මූලික අරමුණු. වන්නේ ආර්ථික හා මොන ස්ථායීතාවයේද? කියවනකොට මෙන්න එපා. ආර්ථික හා මොන ස්ථායීතාවයේද? මිලනේ. ඉකොනොමික් and price stability කියන එකනේ. එහෙනම් පැහැදිලිවම මේක ලේසි ප්‍රශ්නයක්. එන්න ඕනේ මූලික අරමුණු වන්නේ ආර්ථික හා මිල ස්ථායීතාවය. ආර්ථික හා මිල ස්ථායීතාවය. මිල ස්ථායීතාවය සහ හිස්තන ක්‍රමේ ස්ථායීතාවය පවත්වාගෙන යාමයි. මොන ක්‍රමයේද? මතකද? මහ බැංකුවේ පළවෙනි අරමුණ ආර්ථික හා මිල ස්ථායීතාවය ඇති කිරීම. දෙවෙනි එක මොන ක්‍රමේ ස්ථායීතාවයද? මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවය. මොන ක්‍රමේද? මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවය. ෆයිනෑන්ෂියල් සිස්ටම්ස් ස්ටැබිලිටි කියන එක. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය. දැන් මේවා කියවෙනකොට දැන් ව්‍යුහගත පේපර් එකෙත් මේක අහනවනේ. ඒතර ලියන්න ඕනේ. පැහැදිලි කරන්න ඕනේ. දැන් මේක පැහැදිලි කරන්න ඕනේ. පැහැදිලි වෙන්න ඕනේ ඔබට. ප්‍රශ්නේ කියවනකොට මේවා මනසේ ඔබේ දැනුම් ගබඩාවෙන් එළියට ඇවිල්ලා ඔබේ මනස මොකද වෙන්නේ? මේවා එහාට මෙහාට අර ඔටෝමැටික් ලයිට් පත් වෙනවා වගේ මේවා Tamanට දැල් වෙන්න ඕනේ. ආර්ථික හමිල ස්ථායීතාවය කිව්ව මොකද්ද? රටක බැංකු පොලි අනුපාතයේ පහළ මට්ටමක තබාගෙන මොකද වෙන්නේ එතකොට? පොලි මට්ටමක පහළ මට්ටමක තැබුවම ආයෝජන වැඩි වෙනවා. බැංකුවේ දාලා වැඩක් නැහැ නේ. බැංකුවේ දැම්මට ලොකු පොලි ආදායමක් ගන්න බෑ. එහෙනම් බැංකුවේ දාන්නේ නැහැ. මිනිස්සු ආයෝජනය කරනවා. නිකන් සල්ලි තියාගෙන ඉන්න වැඩක් නැහැ නේ. සල්ලි ළඟ තබා ගැනීම කිසිම ප්‍රතිඵලයක් නැහැ නේ. බැංකුවේ දාන්න ඕනේ. පොලි අඩු නිසා ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් ආයෝජනය කරනවා. ආයෝජනය කරනකොට නිෂ්පාදනය වැඩි වෙනවා. ජාතික නිෂ්පාදනය මූර්ත වශයෙන් ඉහළ යනවා. රැකියා නියුක්ති ඉහළ යනවා. ආදායම් විද්‍යාව මිශ්‍රමතා අඩු වෙනවා. පාරිභෝගිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. මොකද වෙන්නේ? අන්න ආර්ථික හමිල ස්ථායීතාව නිර්මාණය වෙනවා. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවය කියන්නේ දැන් රටක මූල්‍ය ක්‍රමය කියන්නේ මූල්‍ය ආයතන පද්ධතිය, බැංකු පද්ධතිය. බැංකු පද්ධතියක් තිබුණට වැඩක් නැහැ නමට. තේරුණාද?
ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතා මෙන්ම පාරිභෝගික මූල්‍ය අවශ්‍යතා ඉටු කරලිය හැකි ඉහළ ද්‍රවශීලතාවක් ඇති නැත්නම් ඉහළ මූල්‍ය ශක්්‍යතාවක් ඇති මූල්‍ය ආයතන පද්ධතියක් පවත්වාගෙන යන්නට ඕනේ. ඒක තමයි මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවය කියලා අදහස් කරන්නේ. ඔන්න ඔය අරමුණු දෙක තමයි මහ බැංකුවේ අරමුණු දෙක. දැන් මේකේ ගැටලුවක් නැහැ. පැහැදිලිද? මේකෙත් සරලම ප්‍රශ්න එනවා, මධ්‍යස්ථ ප්‍රශ්න එනවා, සංකීර්ණ ප්‍රශ්න එනවා. එන සරලම ගණේ ප්‍රශ්නයක් තමයි මේක. මොකද ආරම්භයේදීම ප්‍රශ්නේ පැහැදිලි වෙනවා. කිසි කෙනෙක් මේකට දෙන ලකුණු එක අහක දාන්න එපා. ලකුණු එකක් ලැබෙනවා මේකට භාගය මේකට භාගය මේ අයනට එසේ ලකුණු එක ගන්න. මොකද ලකුණු එකෙන් තමයි අපේ ඉරණම විසඳෙන්නේ. ලකුණු එක තමයි අපට අතිශය වැදගත් වෙන්නේ. පැහැදිලිද? රයිට්. ආයන්න. හවුල්කරුවන්ගේ සාමූහික හිස්තනක් අසීමිත වන බැවින් එම ව්‍යාපාරවල හිස්තනක් ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය කේවල ස්වයං ව්‍යාපාරවලට වඩා වැඩිය. එකපාරට තේරෙන්නේ නැද්ද? මට නම් තේරෙනවා. නමුත් මම හිතනවා සමහරට නොතේරෙන්නත් පුළුවන්. ආයි කියමු. හවුල්කරුවන්ගේ සාමූහික හිස්තනක් අසීමිත වන බැවින්. අසීමිත කියද්දී දැන් බලන්න මෙතනදී මේක මුලයි මැදයි සම්බන්ධ කරගන්න ඕනේ. හවුල්කරුවන්ගේ සාමූහික ගැද්දී එකවර අදහස එන එකක් නැහැ. මොකද ගොඩක් අය සාමූහික වචන පාවිච්චි කරන්නේ ටීචර්ස්ලාත් පාවිච්චි කරනවා අඩු මන් දන්න තරමේ. ඔබට මතකද මම මේ පාඩම කරද්දී හවුල් ව්‍යාපාර පාඩම කරද්දී තීර පාඨකයේදී සාමූහික වචනේ මම හිතන එක 100 වාරයක් කියලා දීලා ඇති. කෙන්ඩෝල් ඉදිරිව හැමිල්ටන් තීන්දුවත් මතක් කරමින් නිකන් නෙවෙයි. කෙන්ඩෝල් versus හැමිල්ටන් කියන තීන්දුව ගත්තෙම මේ සාමූහික වගකීම කියන එක ඔබේ මනසට වද්දවන්න. තේරෙනවද? එහෙනම් හවුල්කරුවන්ගේ සාමූහික එකපාරට දැනෙන්නේ නැත්තම් බලන්න මැද කොටස අසීමිත වන බැවින්. අසීමිත වෙන්නේ මොකද්ද? වගකීමනේ. පටගාලා එන උත්තරේ. එහෙනම් හවුල්කරුවන්ගේ සාමූහික වගකීමන්නේ තියෙන්නේ. ඒ කියන්නේ යම් හවුල් ව්‍යාපාරයක මම හිමිකරුවෙක් නම් මම හවුල්කරුවෙක් වශයෙන් ඉටු කරන හවුල නියෝජනය කරමින් හවුල වෙනුවෙන් පෙනී සිටිමින් ඉටු කරන ඕනෑම කාර්යයකදී මම ඉටු කරන ඕනෑම කාර්යයකදී කිසියම් වගකීමක් මතු වුණොත් ඒ වගකීමට සියලු හවුල්කරුවෝ එකට අත්වැල් බැඳගෙන එකාමෙන් බැඳීමක් තියෙනවා. කාටවත් එක නිදහස් වෙන්න බෑ. ඒක අපි නෙවෙයි කරේ අසවල් හවුල්කරුනේ එයත් එක බලා ගන්න. ඔබට අලාභයක් වුණා ඒක යාගෙන් ඉල්ලගන්න. එහෙම කියන්න බෑ. ඕනෑම හවුල්කරුවෙක් හවුල නියෝජනය කරමින් ඉටු කරන කාර්යයන් වලදී මතුවන වගකීම් වලට සියලු හවුල්කරුවන් ඒකාබද්ධව බැඳෙනවා. ඒක තමයි සාමූහික වගකීම කියන්නේ. එහෙනම් සාමූහික වගකීම කොහොමද? අසීමිතයි. හවුල්කරුවන්ගේ සාමූහික වගකීම අසීමිත වන බැවින් එම ව්‍යාපාරවල හිස්තනක් ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය ගැනීමේ සඳහා ගතවන කාලය තනි පුද්ගල කේවල ස්වයං ව්‍යාපාරවලට වඩා වැඩි. ඒකත් එනවන්ට ගල දාස. සාමූහික වගකීම අසීමිත වෙන බැවින් එම ව්‍යාපාරවල මොනවා ගැනීමේ ක්‍රියාවලියද? තීරණ ගැනීම කියලා එන්නේ මටක් ගාලා. නැත්නම් වෙන මොනවා ගන්නද? තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය කේවල ස්වයං ව්‍යාපාරවලට වඩා වැඩි. මොකද කේවල ස්වයං ව්‍යාපාරයක අයිතිකරු එක්කෙනයි. හිමිකරු තමයි තීරණ ගන්න. යාට වෙන බලපෑම් කරන කවුරුත් නැහැ. වෙනත් අයගේ තීරණ ගැන සලකා බලන්න අවශ්‍යතාවයක් නැහැ. වෙනත් අය නැහැනේ. තේරෙනවද? තනියම තීරණ ගන්න ඉක්මන. මෙතන වගකීම සාමූහිකයි. තේරෙනවද? ඒ නිසා මම කරන ක්‍රියාවකින් සියලු හවුල්කරුවෝ වගකීමට බැඳෙන්න පුළුවන්, භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා මම පවා තීන්දුව තීරණ ගන්න, යෝජනා කරන්න යනකොට ගොඩාක් හිතලමතල තමයි ඒව කරන්නේ. අනිත් ඇත්ත එහෙමයි. එහෙනම් කීප දෙනෙක් ගොඩක් දුරදිග හිතලා, තර්ක කරලා සෙසු හවුල්කරුවන්ටත් අවාසියක් නොවන ආකාරයේ වඩා නිවැරදි තීරණ ගන්න මොකද වෙන්නේ? වැඩි කාලයක් ඩවුන් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම බැවින් එම ව්‍යාපාරවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා මොකද වෙන්නේ? ගතවන කාලයේ සාපේක්ෂව අනිවාර්යෙන් වැඩි වෙනවා. මොකද මම විතරක් නෙවෙයි දැන් අපි සාමාන්‍ය ජීවිතේදී මම විතරක් අපි හිතමු නිදිමත වෙලාවක රාත්‍රී කාලේ ගොඩාක් රෑ බෝච්ච වෙලාවක වාහනයක් පදවගෙන යනවා තෙහෙට්ටුයි නිදිමතයි මම විතරක් නම් කමන්නේ මම විතරයිනේ කොහොම හරි ගෙදර යන්න බලනවා මොන හරුණු මං විතරයිනේ කියලා යනවනේ තීරණයක් මම. නමුත් තව ගෙදර සමාජිකයෝ තව අපේ හිත මිතුරු අය සමහර පූජ්‍ය පක්ෂයයි ඉන්නවා විශේෂයෙන්ම ඒ වගේත් ඉන්නවනම් මං කීපාරක් හිතනෝනේ මට මේ ගමන යන්න පුළුවන්ද? මම මොන හරි අනතුරක් වුණොත් කී දිනෙකට මේ ජීවිතයෙන් වන්දි ගවන්න වෙනවද? තේරෙනවද? ඒක ගොඩක් අපි හිතනවනේ. එහෙනම් මම
ඒ තෙහෙට්ටුව පිට වාහනේ රැගෙන යනවද කියලා තීරණය ගන්න සෑහෙන වෙලාවක් හිතන මොකද අනිත් අය නිසා. ඒ වගේ තමයි මෙතනත් සෙසු හවුල් කරොත් ඉන්න නිසා සාමූහික වගකීමක් නිසා තීරණ ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වෙනවා. එහෙනම් තීරණ ගැනීමේ ක්‍රියාවලිය වඩා වැඩි පැහැදිලිනේ. රයිට්. එතකොට දැන් මේ වගේ ප්‍රශ්න ඔබට හොඳට නිර්මාණය කරගන්න පුළුවන්. දැන් මේකම ඇහුවනම් සීමා සහිත පොදු සමාගමක හිමිකරුවන්ගේ හිස්තන මොකක්ද ඒතර වෙන්නේ? හිමිකරුවන්ගේ මොකද්ද? වගකීම අසීමිත සීමිතයි. ඒතර මේක සීමිත වෙන්න ඕන. සීමිත වන බැවින් එම ව්‍යාපාරවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය මොකද ඉක්මන් වෙනවා. ඇයි හේතුව? වගකීම සීමිතයිනේ. මගේ ක්‍රියාවක් නිසා මොන හරි දෙයක් වුණොත් හැම දිනාටම වගකීම බෙදෙනවා. හැබැයි සීමා සහිතව. පෞද්ගලික ධනෙ එහෙම කැප කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ තරම් අනිත් අය ගැන තකන්නේ. මම ඉක්මනින් තීරණයක් ගන්න ඉක්මනින් මම යෝජනාවක් කරනවා. තේරුණාද? ඒ වගේ සමාගමකදී මේක අනිත් පැත්තට වෙනස් වෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. අයන්න 32 අයන්න ආසන්න මුදල් යනු පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි. ඒකත් ප්‍රශ්නේ පැහැදිලි දැක්කද? ඒකත් ප්‍රශ්නය ආරම්භයේදීම අපිට ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න පුළුවන්. ප්‍රශ්නය ආරම්භයේදීම ප්‍රශ්නේ අපේ කරගන්න පුළුවන්. අපේ කරගත්තු ප්‍රශ්නේ අපේ කරගත්තොත් තමයි අපිට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ප්‍රශ්නේ අපේ කරගන්න නැතුව ප්‍රශ්නේ ඔබේ අතේ මට උත්තර දෙන්න බෑනේ. ප්‍රශ්නේ මගේ අතට ගන්න ඕනේ නේ. එහෙනම් ආසන්න මුදල් කියන එක දන්නව නියමනි. ඒ කියන්නේ ද්‍රව ව්‍යවහාර මුදල් මෙන් ද්‍රවශීලතාවයේ 100ක් නැතත් කෙටි කාලයකින් අඩු පිරිවැයකින් සමහර වට්ටම් කිරීමක් වගේ කරන්න වෙනවා. එතකොට පොඩි කොස්ට් එකක් යනවා. කෙටි කාලයකින් පහසුවෙන් අඩු පිරිවැයකින් 100ක් මුදල් බවට පත් කරගත හැකි මූල්‍ය උපකරණ තමයි ආසන්න මුදල් කියලා කියන්නේ. එහෙනම් ආසන්න මුදල් යනු පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි මොන වෙනවද? උපකරණ. නැත්තම් මූල්‍ය උපකරණ. මට මතකයි මාකට් ස්කීම් එකේ තිබුණ උපකරණ කියලා ඉන්ස්ට්‍රුමන්ට්ස්. නමුත් ඉතින් මූල්‍ය උපකරණකොත් තවත් හොඳයි. නේ? මූල්‍ය උපකරණ වන අතර. දන්නවනේ භාණ්ඩාගාර බිල් රජේ. භාණ්ඩාගාර බිල් වල අපි ආයෝජනය කළොත් කල් පිරෙන්නේ ඉස්සෙල්ලා සල්ලි හදිස්සේ නම් අපිට භාණ්ඩාගාර බිල් බැරිද වාණිජ බැංකුවකින් වට්ටම් කරගන්න පුළුවන්. පවතින වට්ටම් අනුපාත රේට් එකක් අරගෙන වට්ටම් කරලා මුදල් කරගන්න පොඩි මුදලක් අපිට අහිමි වෙනවා. කමක් නැහැ. ඒතර අඩු පිරිවැයක් දාලා අපිට ඉක්මනින් සල්ලි කරගන්න පුළුවන්. එතකොට ඒවා ආසන්න මුදල්. වාණිජ බැංකුවල තියෙන කාලීනා ඉතිරි කිරීමේ තැන්පතු. ඒ සල්ලි අපිට බැංකුවට යන සුරංගුවෙන් ආපසු ගන්න පුළුවන් නේ. බැංකුවට ඉතින් යන්න ටී වෙලාවක් යනවා. පොඩ්ඩක් කිව් එකෙත් ඉන්න වේ. නේ. එහෙනම් ඒවත් ඉක්මනින් මුදල් බවටපත් කරගන්න පුළුවන්. ඒව තමයි එහෙනම් පහසුවෙන් මුදල් බවට පරිවර්තනය කළ හැකි මූල්‍ය උපකරණ වන අතර එය හිස්තනක් සන්නිධියක් ලෙසද ක්‍රියා කරයි. සන්නිධියක් කියදී Tamanගේ මනසට එන අපට හුරු ඒ වචනනේ මුදල් පාඩමේදී කතා කරා. මොකද්ද? වටිනාකමේ සන්නිධියක්. මොකද්ද? වටිනාකමේ සන්නිධියක්. ඒ කියන්නේ කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී අපට පුළුවන් මුදල් ගෙවීම් මාධ්‍යයක් ලෙස විනිමය මාධ්‍යයක් හෝමාරු මාධ්‍යයක් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. මුදල්. ඒ වගේම තමයි ආසන්න මුදලුත්. එහෙනම් ආසන්න මුදලුත් ඒ වටිනාකම් පියවන්න පාවිච්චි කරන්න බැරිද? පුළුවන්. දැන් භාණ්ඩ හා සේවා මිලදී ගන්නකොට ඕනම භාණ්ඩයක හෝ සේවාවක වැලියු එකක් තියෙන වටිනාකමක්. ඒ වටිනාකම අපි ගෙවන්න එපේ. ගෙවන්න ලේසිම මාධ්‍ය, පහසුම මාධ්‍ය, හැමෝටම පිළිගන්න පුළුවන් මාධ්‍ය මුදල්. මුදල් වගේම ආසන්න මුදලු සැහැඳුරට අපිට ඒ ගෙවීම් පියවන්න පාවිච්චි කරන්න පුළුවන්. මල්ලක තියෙන භාණ්ඩාගාර බිල්, මම සතු වාණිජ පත්‍රිකා ඔබට පුළුවන් පවරා දෙන්න සල්ලි වෙනකොට. භාණ්ඩේ වටිනාකම වෙනකොට. තේරෙනවද? ඒක හුමාරු මාධ්‍යකුත් වෙනවා. මොකද මේ වටිනාකමේ සන්නිධියක් කියන්නේ. වටිනාකම් රැස් කිරීමේ මාධ්‍යයක් කියන එකමයි. ඒ කියන්නේ වර්තමානයේ උපයන ධනයෙන් අනාගතයේ සදා අපි ධනෙ ඉතුරු කරන්න අවශ්‍ය නම් විකල්ප තියෙනවානේ. අපට පුළුවන් ගොඩනැගිලි හදලා ඉතුරු කරන්න, ඉඩම් මිලදී අරගෙන ඉතුරු කරන්න පුළුවන්. ස්වර්ණාභරණ නැත්තම් රත්තරන් එකතු කරන්න පුළුවන්. තේරුණාද? නමුත් ඒවා ආරක්ෂා කරන්න ඕනේ. ඒකට ලොකු ආයාසයක් දරන්න ඕනේ. තේරුණාද? ඒවා යාවත් කාලීන කරන්න ඕනේ. ඒ ප්‍රශ්න මුකුත් නැහැ. ඒ ප්‍රශ්න මුකුත් නැහැ. අපි කාසියා නෝට්ටු අරගෙන ගිහලා බැංකුවේ ගිණුමක් විවෘත කරලා තැන්පත් කරාම අපිට කිසිදු මහන්සියක් වෙන්න නිකන් ඉන්නයි තියෙන්නේ. පහසු මාධ්‍ය.
ඒ වගේ වර්තමාන ධනය අනාගතය සඳහා පාවිච්චි කරගන්න පුළුවන් අපට ඉතුරු කිරීමේ මාධ්‍යයක් වශයෙන් පාවිච්චි කරන එක තමයි වටිනාකම සන්නිධියක් කියන්නේ. ඒ දේම ආසන්න මුදලිනුත් කරන්න පුළුවන්. ආසන්න මුදල් තුලුත් අපට පුළුවන් අනාගත සඳහා ඉතුරු කරන්න. එහෙනම් මුල් උපකරණ වන අතර එය වටිනාකමේ සන්නිධියක් ලෙසද ක්‍රියා කරයි. වටිනාකමේ සන්නිධියක් ලෙසද ක්‍රියා කරයි. දැන් බලන්න මේ හැම ප්‍රශ්නකින්ම ඔබ රිලැක්ස් වෙන්න, සැහැල්ලු වෙන්න. දැන් මේ 32 වෙනි ප්‍රශ්නේ අයන්න අමාරු නෑ. ඒකත් ප්‍රශ්නේ මුල කියවනකොටම තේරෙනවා ආසන්න මුදල කියනකොටම ආසන්න මුදල කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කරගන්න පුළුවන් මූල්‍ය උපකරණ. ඒ වගේ මේවා කාසියා නෝට්ටු වගේම අනාගත සඳහා තැන්පත් කරන්න වටිනාකමේ සන්නිධියක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. බලන්න එතරම් ලකුණු එක අපට ලැබුණානේ. ඉතුරු ලකුණු එකත් පුළුවන් ගන්න. ඒකෙම ඊළඟ කොටස ආයන්න. ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව බැංකු මුදල් වල හිස්තනක් අඩු වන අතර හිස්තනක් තැන්පතු බැංකු මුදල් සඳහා උදාහරණයක් මොකද කියන්නේ? දැන් පේනවනේ. මුදල් හා බැංකු කියන ඒකක වලිනුත් අනේ හැමදාම ප්‍රශ්න අහනවා කියලා ඔබට තේරෙන්න ඕනේ. ව්‍යවහාර මුදල් කියන්නේ කාසියා නෝට්ටුනේ. ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව බැංකු මුදල් වල මොකද මේ බැංකු මුදල් කියන්නේ? ස්ථාවර තැන්පත් ගිණුම් වල තියෙන සල්ලි නොවේ. ඉතිරි කිරීමේ ගිණුම් වල තියෙන සල්ලි නෙවෙයි. ඒවා ආසන්න මුදල්නේ. මේ කියන්නේ ජංගම ගිණුම්. නැත්තම් ඉල්ලුම් තැන්පතු කරන්ට් accounts. ඉල්ලුම් තැන්පතු වල තියෙන සල්ලි තමයි බැංකු මුදල් කියන්නේ. චෙක්පත් කියන්නේ මොකද්ද? චෙක්පත් කියන්නේ ඒ බැංකු මුදල් රටේ සංසරණයට එකතු කරගන්න පාවිච්චි කරන මාධ්‍ය තමයි නැත්නම් කීයක තමයි යතුරු තමයි චෙක්පත් කියන්නේ. චෙක්පත් නෙවෙයි බැංකු මුදල් කියන්නේ. පැහැදිලිවම බැංකු මුදල් කියන්නේ ජංගම ගිණුම් තුල තියෙන කාසියා නෝට්ටු ශේෂය. හරිනේ. එහෙනම් ව්‍යවහාර මුදල් වලට සාපේක්ෂව බැංකු මුදල් වල මොකක්ද අඩු වෙන්නේ? පැහැදිලිව වෙනවනේ මොකද්ද? මොන සීලතාවයද? ද්‍රවශීලතාවය. ඇයි? ව්‍යවහාර මුදල් වල ද්‍රවශීලතාවය 100%යි. ව්‍යවහාර මුදල් කියන්නේ කාසියා නෝට්ටු. එහෙනම් තවදුරටත් ඒවා කාසියා නෝට්ටු බවට පත් කරන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි පත් වෙලා තියෙන්නේ. ද්‍රවශීලතාවය 100%යි. නමුත් බැංකු මුදල් අපිට චෙක් එකක් නිකුත් කරලා චෙක් එක ගෙවන බැංකු කවුන්ටරයට දීලා සල්ලි ලබා ගැනීම සමගම ද්‍රවශීල වෙනවා. එහෙනම් ඒකේ ද්‍රවශීලතාවයේ තියෙනවා කාසියා නෝට්ටු තරම්ම නැහැ. සෑහෙන ඉහළයි. කාසියා නෝට්ටු වලට වඩා දෙකේ ද්‍රවශීලතාවය අඩුයි. එහෙනම් බැංකු මුදල් වල ද්‍රවශීලතාවය අඩු වන අතර හිස්තනක් තැන්පතු බැංකු මුදල් සඳහා උදාහරණයක් වෙන බැංකු මුදල් වල උදාහරණෙත් අපි දැන් කිව්වා මෙතනින්ම කියවෙනවා. බැංකු මුදල් උදාහරණය මොකද්ද? ජංගම ගිණුම් නැත්නම් ජංගම තැන්පතු. නැත්නම් මොනලුම්ද? ඉල්ලුම් තැන්පතු දෙකම හරි. එක්කෝ ජංගම ලියන්න පුළුවන් ඔබට. එහෙම නැත්නම් ස්ට්‍රෝක් දැම්ම ඉල්ලුම් ලියන්න පුළුවන් දෙකම හරි. එක්කෝ ජංගම තැන්පතු නැත්නම් ඉල්ලුම් තැන්පතු. පැහැදිලිනේ? දැන් බලන්න මේ ප්‍රශ්නේ අමාරුද? නෑනේ. ඕනෑම ළමයෙක් මුදල් හා බැංකු ඒකකය හදාarලා තිබුණා නම් අධ්‍යයනය කළ තිබුණා නම් කිසිදු ගැටලුවක් නැති ප්‍රශ්නයක්. දැන් බලන්න ප්‍රශ්න දෙකක් කතා කරන්න දරුවනේ. 31යි 32 වුණා ආයි 31 පෙන්නන්නම්කෝ. බලන්න මේක. ශ්‍රී ලංකා මහ බැංකුව මූලික අරමුණු. මහ බැංකුව අරමුණු දෙක මතක් කරනට ටක් ගාලා. ආර්ථික හා කියද්දි තමන්ගේ අපි කියන්නේ උත්තරේ කටේ තියෙන කියලා ඔයගොල්ලෝ කියනවනේ නේ. අපු උත්තරේ අපේ මුවේ තියෙනවා. ආර්ථික හා කියද්දි මොකද වෙන්නේ? නිකන් නිදාගෙන හිටියත් අපිට මිල කියන එක එනවනේ ආර්ථික හා මිල ස්ථායීතාවය. ආර්ථික මිල ස්ථායීතාවය සහ හිස්තන ක්‍රමේ ස්ථායීතාවය කියද්දි එනවා අපිට උත්තරේ තියෙනවා අපේ මුව ඇතුලේ මොකද්ද? මූල්‍ය ක්‍රමේ ස්ථායීතාවය. කිසිදු අමාරුවක් නැහැ නේ. හවුල්කරුවන්ගේ සාමූහික මොකද්ද? සාමූහික කොමද? ඒක වෙන පැත්තකට හිතෙනවා නම් අසීමිත කියද්දි තේරෙනවා. ඒකයි මම කිව්වේ මුලයි මැදයි කම්පෙයාර් කරන් තේරෙනවා. සාමූහික වගකීම අසීමිත වන බැවින් එම ව්‍යාපාරවල මොන ගැනීමේ ක්‍රියාවල තීරණ ගැනීමේ ක්‍රියාවලියට ගතවන කාලය වැඩි. ඇයි ටිකක් වගකීමෙන් හිතන අනිත්‍යය ගැනත් හිතලා නේ. බලන්න ප්‍රශ්න දෙකමනේ. මේක මුදල්ලා බැංකුව වලින්. මේක ව්‍යාපාර සංවිධාන වලින්. මේ දෙකම මුදල්ලා බැංකුව වලින්. කිසිදු අමාරුවක් නැහැ. ප්‍රශ්න දෙකයි කලේ. දෙකේම ලකුණු 100%ක්ම ගන්න පුළුවන්. ඉතින් දැන් කොහොමද ඔයගොල්ලෝ වරද්දන්නේ? ඔය වගේ තමයි පිටුරු ප්‍රශ්න වලට යමුකෝ. ප්‍රශ්න 10 මේකේ 10ම කරන්න පුළුවන්. මම කියන්නේ ලකුණු 100න් 100ම ගන්න පුළුවන්. 100න් 100ම ගන්න පුළුවන්. ලකුණු මේකට ලකුණු 100ම ගත්ත අය මට ගන්න ඇති. ගත්ත ඇති අනිවාර්යයෙන් අපි දන්නේ නැහනේ. නමුත් ලකුණු 90ට ගත්ත කීප දෙනෙක්ම මගේ උදාහරණ තියෙනවා. මම එක රහසක් ඔබට හෙලි කරානේ.
මතකනේ එක්තරා අවුරුද්දක මගෙන් ඉගෙන ගත්ත දරුවෙකුගේ උත්තර පත්‍රය මම බැලුවා. ඒක ඉතින් කරන්න දෙන්නේ මොකද මම ඒ කාලේ ස්ථිර පදිංචිය දාන්නේ අපේ ගමේ ලිපිනේ කොළඹ ලිපිනේ නෙවෙයි. ඉතින් ගමේ දිස්ත්‍රික්කේ වෙනයි මේ දිස්ත්‍රික්කේ වෙනයි. මම ලියන ආකාරයෙන් මම තේරුම් ගත්තේ. ලියන ආකාරයෙන් මම තේරුම් ගත්තා මේ මොකද දෙන උදාහරණත් එක්ක මේ මගේ උත්තර නේද? තේරුණාද? දැන් මම මගේ නොකරන දේ මම හෙලි කරේ. පස්සේ මම නිකමට මම ඒ දේශන පවත්වන ආයතනයේ ඊළඟ අවුරුද්දේදී මෙහෙම ගිහිල්ලා කිව්වා මම විශ්වාස කරනවා මගේ ළමයිගේද මගේ ඉගෙනගත්ත ළමයිගේ උත්තර පත්‍ර මම බැලුවා ඉතාම හොඳ පේපර් එකක් තිබුණා. ඒ මොකද එයාගේ ලකුණු 98ක් තිබුණා. මෙහෙම 98ක් තිබුණ කතාවක් කිව්වා. මම නරක වැඩක් කළා දැන් ඉතින් කියන්නේ ඒවා. විභාගංකෙත් කිව්වා. විභාගංකෙත් කිව්වා. හැබැයි මම කිව්වේ මෙහෙම මම කිව්වා මේකයි මම නෙමෙයි බැලුවේ. ඒක මම කියනවා මම බැලුවේ නැහැ. මගේ මිත්‍රයෙක්ගේ සෙක්ෂන් එකේ බැලුවා. එයා කිව්වා ඔයා මේ අසවල් නගරේ දේශන පොතේ ඔයාගේ ළමයි වෙන්න පුළුවන් කියලා දුන්නේ කියලා මම එහෙම යන්තම් පොලිසිය වෙනවා. ඒකත් වැරදි. කොහොම හරි ඊළඟ සතියේ මේ දරුවෝ එනවා. බැලුකොට එයාගේ නංගී පන්ති ඉඳලා ඊළඟ අවුරුද්ද නංගී එක්සෑම් කරනවා. නංගී ගිහලා ගියා ඊට. සර් එදා සර් කිව්වා විභාගයක මගේ නේ සර් කිව්වා. බැලුවා ඉතින් මට පුදුම වෙන්න දෙයක් නැහැ. ඇයි? ඒ දරුවා ඉතාම දීප්තිමත් ළමයෙක්. හැමදාම ක්ලාස් ඉවර වෙලා මාත් එක්ක ඩිස්කස් කරන මොනවා හරි විෂය ගැටලුව සාකච්ඡා කරලා යන්නේ. ඉතින් මට තේරෙන්නේ සාකච්ඡා කරන එක මේ විෂය වැඩ කරනවා. ඉතින් මට යක් දැන් එහෙම විෂයට උනන්දු නොවන කෙනෙක් එහෙම වුණ මම මට කලන්ත හැදී. මම කිව්වා ඔයාද පුතේ මං හිතුවා ඔයා වගේ දක්ෂ කෙනෙක් වෙන්නේ නැති කියලා මං කිව්වා. ලකුණු 90ට. එයාට හොඳ රෑන්ක් එකක් එක අයිලන්ඩ් ෆස්ට් උන්නේ නැහැ. අනිත් විෂයන් දෙක වීක් නැති. මගේ 90ටක් ගත්ත කියලා වැඩක් නැහැ නේ. අයිලන්ඩ් කොහරි මේ දිස්ත්‍රික්කයේ මුල් රෑන්ක් 10 15 අතරට ආවයා. තේරුණාද? අයිලන්ඩ් රෑන්ක් එකත් CM මෙහා ආවා. එතකොට 90ටක් ගත්තා. මම මොකද්ද ඔයාලට හිතෙන්නේ මොකද්ද වැරදුණු ප්‍රශ්නේ කියලා. වැරදුණු ප්‍රශ්නේ. එයාට වැරදුනේ දැන් කියන්නේ එයා අනිවාර්යයෙන්ම ව්‍යුහගත පේපර් එක සම්පූර්ණයෙන්ම ලියලා ඉවරයිනේ. කම්ප්ලීට්ලි හරි. තේරුණාද? එතකොට එයාට වරදි බොහෝ විට වරදින්නේ නැති මේකෙන් කියලා මම නිකන් ගෙස් කරලා ඇහුවද? අරකින් වරදින්න අපුල ඒකෙන් ලකුණු දෙකක් අඩුනත් හරිනේ. නමුත් මේ පේපර් එයා කුස මේ පේපරේ අසවල් ප්‍රශ්නේ මට වැරදුනා කිව්වා. මට දැන් මතක නැහැ කොහොමද එයා කිව්වස මට දන්නවා මට මෙන්න මේ හේතු නිසා පැටලුණා කියලා කිව්වා. ඒ නොවන්න ලකුණු 100යි. ඒක ඔය වගේ උදාහරණ තව කියන්න පුළුවන් කාලනාස්ති වෙනවා 90ට 97 96 ගත්තලා මම ඉන්න ඔබට පුළුවන් තැනට යන්න. යන්න මේක කම්ප්ලීට්ලි කරන්න ඕන. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 33 යන්න. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්ව සිටින අයගේ හිස්තනක් ලබා ගැනීම සහ ග්‍රාමීය හිස්තනක් සඳහා ශක්තිමත් ආයතනික සහාය ලබා දීම සමූපකාර ග්‍රාමීය බැංකුවේ ප්‍රධාන කාර්යයන් වේ. මේකත් බැංකු පාඩමෙන්මයි. මුදල්ලා බැංකුවලින් මේකට වැඩිපුර බර තබලා තියෙනවා. අදහස ආවද ප්‍රශ්නේ කියවද්දි? ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්ව සිටින ගැමි ආර්ථිකයක් තුළ ජීවත්ව සිටින අයගේ හිස්තනක් ලබා ගැනීම සහ මොන ලබා ගන්න දෙගොල්ලන්ගේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්ව සිටින අයගේ හිස්තනක් ලබා ගැනීම සහ ග්‍රාමීය හිස්තනක් සඳහා ශක්තිමත් ආයතනික සහාය ලබා දීම සමූපකාර ග්‍රාමීය බැංකුවේ ප්‍රධාන කාර්යයන් වේ. මතකනේ සමූපකාර ග්‍රාමීය බැංකුව. සමූපකාර ග්‍රාමීය බැංකුව කියන්නේ සෑම පළාත් පාලන බල ප්‍රදේශයකටම ප්‍රාථමික සමූපකාර සමිතියක් බැගින් ස්ථාපිත කරලා තියෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා දන්නවනේ. සෑම පළාත් පාලන බල ප්‍රදේශයකම මව් සමූපකාර ආයතනයක් තියෙන එක තමයි ප්‍රාථමික සමූපකාර සමිතිය. නැත්නම් අද විවහාර කරන්නේ විවිධ සේවා සමූපකාර සමිතිය කියලා. එයාගේ යටතේ සමූපකාර ශාඛා වෙළඳසැල් තියෙනවා. ඒවා තමයි සමූපකාර ප්‍රාදේශික නැත්නම් අද නවීකරණය කරපුවා කෝප් සුපර් සෙන්ටර් කියලා තියෙන කෝප් සුපර් සිටි කියනවා. කෝප් සුපර් සෙන්ටර් කියලා කියන්නේ ඒ සමූපකාර ප්‍රාදේශීය බ්‍රාන්චස්. ඒ කියන්නේ සමූපකාර බ්‍රාන්ච් ශාඛා ගණනාවක මව් ආයතනය තමයි ප්‍රාථමික සමූපකාර සමිතිය කියන්නේ. ඒ සෑම ප්‍රාථමික සමූපකාර සමිතියකටම බැංකු අංශයක් පවත්වාගෙන යන්න පුළුවන්. යනවා කියන එක නෙමෙයි මම කියන්නේ පවත්වාගෙන යන බලය තියෙනවා. ගොඩාක් ප්‍රාථමික සමූපකාර සමිති බැංකු අංශයක් වෙනම පවත්වාගෙන යනවා. ඒ ප්‍රාථමික සමිතිය මගින්ම පරිපාලනය කරනවා. ඒක තමයි සමූපකාර ග්‍රාමීය බැංකුව කියලා කියන්නේ. දැකලා තියෙනවනේ. අර ගුරු පාට බෝඩ් එකේ ගුරු පාට පසුබිම තියෙන බෝඩ් එකේ තද කහ පාට තද ගුරු පාට අකුරෙන් ගහලා තියෙන ග්‍රාමීය බැංකුව යන්නේ ඒක. ඒ සමූපකාර ග්‍රාමීය බැංකුව ආරම්භ කළේම සමූපකාර ජීවන රටාව ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට හුරු කිරීමෙන් ඒගොල්ලන්ට වඩා උසස් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන්න. මොකද ඒගොල්ලෝ යැපුම් මට්ටමේ ආදායම් ලබන අය. ඒගොල්ලන්ගේ
සමූපකාර ජීවන රටාව හුරු කරලා ඒගොල්ලන් ලබන ආදායම අනුව සාධාරණ ජීවන තත්ත්වයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දෙන්න තමයි සමූපකාර ග්‍රාමීය බැංකුව ආරම්භ කරන්නේ. එතකොට ඒකේ මූලික කාරණා දෙකක් මේ අහන්නේ. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්ව සිටින අයගේ හිස්තැනක් ලබා ගැනීම. මොනවද ලබා ගන්න? මොනවද ලබා ගන්න? ඒගොල්ලන්ගේ නිවාසද? ඒගොල්ලන්ගේ ඉඩකඩම්ද? නෑනේ. මොනවද? තැන්පතු. තැන්පතු ඒගොල්ලෝ ගැමි ජනතාවත් මොන හරි කර්මාන්තවල නියුක්ත වෙනවා. කෘෂි කර්මාන්තංශවල විවිධ කර්මාන්තංශවල ගෘහ කර්මාන්තවල නියුක්ත වෙනවා. ආදායම් ලබනවා. ඒගොල්ලන්ගේ ඉතුරු කරගත් මුදලක් තියෙනවා. ඒවා මේ බැංකුව බලනවා තමන්ගේ බැංකුවට තැන්පතු වශයෙන් ලබා ගන්න. එහෙනම් අයගේ තැන්පතු ලබා ගැනීම. තැන්පතු ලබා ගැනීම. ඕකට අවශ්‍ය නම් අපිට කියන්න පුළුවන් ඉතිරි කිරීම කියලාත් කියන්න පුළුවන්. ඒගොල්ලෝගේ ඉතුරුම් නෙමෙයි ලබා ගන්න යන්නේ. ස්කීම් එකේ තිබුණේ තැන්පතු කතාව තමයි වඩා හොඳයි. ඒ තැන්පතු කියන එක ඉතුරුම් කියන එකත් හරි. ඉතුරුම් ලබා ගන්න යන්නේ. හරිනම් මම කියන්නේ ඉතුරුම් තමයි හොඳම උත්තරේ. ඔව්ද? ඇයි තැන්පතු කියන්නේ ගිණුම්නේ. ගිණුම් ලබා ගන්න නෙවෙයි යන්නේ. සල්ලි ලබා ගන්න යන්නේ. ඉතුරුම් තමයි හොඳම උත්තරේ. තේරෙනවද? ස්කීම් එකේ මූලිකත්වයේ දීලා තිබුණ තැන්පතු වලටයි. ලබා ගැනීම සහ ග්‍රාමීය හිස්තැනක් සඳහා ශක්තිමත් ආයතනික සහාය ලබා දීම සඳහා මොකද ග්‍රාමීය කොහොමද? ශක්තිමත් ආයතනික සහාය. ඒ කියන්නේ සමූපකාර ග්‍රාමීය බැංකුනුත් ආයතනික සහාය ලබා දෙනවා. ඒ වගේම මේ ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න විවිධ උපදේශන සේවා සපයන ආයතන තියෙනවනේ. ඒ වගේ ආයතන වලට මූල්‍ය පහසුකම් සපයන. මොකද ඒ ආයතන ශක්තිමත් කරනවා කියන්නේ මොකද වෙන්නේ? ව්‍යාපාරික ප්‍රජාවට ලැබෙන සහයෝගය වැඩි වෙලා ග්‍රාමීය අංශයේත් ව්‍යාපාර ශක්තිමත් වෙලා ආර්ථික සංවර්ධනයක් ඇති වෙනවා. එහෙනම් ග්‍රාමීය ආර්ථිකයනේ. ග්‍රාමීය ආර්ථිකයේ සඳහා ශක්තිමත් ආයතනික සහාය ලබා දීම සමූපකාර ග්‍රාමීය බැංකුවේ ප්‍රධාන කාර්යයක්. එහෙනම් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කියලා හිතෙන්න පුළුවන් වඩා හොඳයි ආර්ථිකයනේ. ග්‍රාමීය ආර්ථිකය සඳහා සංවර්ධනයකුත් දැන් සංවර්ධනය සඳහා කියන්න බෑනේ. සංවර්ධනයේ වේගවත් කර ගැනීම වගේ පැත්තක් වුණ මෙතන තියෙනවා. ඒක වඩා හොඳ ආර්ථිකය. රයිට්. ඊළඟට ආයන්න. බලේලත් ප්‍රාථමික අලෙවිකරුවෙකු වීමට යෝග්‍ය ආයතන වර්ග දෙක වන්නේ. දැන් තේරෙනවද කතාව? බලේලත් ප්‍රාථමික අලෙවිකරුවන් කියනකොටම මතක් වෙන්න ඕන. ප්‍රාථමික අලෙවිකරුවන්. ප්‍රයිමරි ඩීලර්ස්ලා කියලා කියන්නේ. ඒ කියන්නේ මහා භාණ්ඩාගාරය හෝ රජයේ වෙනුවෙන් රජයේ සුරැකුම්පත් විකිණීමේ ක්‍රියාවලිය බාරගෙන නියෝජිත සේවයක් නියෝජ්‍යායතන සේවයක් වශයෙන් කටයුතු කරන මහ බැංකුවයි. භාණ්ඩාගාරයේවත් රජයේ වෙනුවෙන් මහ බැංකුව රජයේ සුරැකුම්පත් අලෙවි කරනවා. ඒ අලෙවි කරනකොට ප්‍රථම වතාවට ඒව මිලදී ගැනීමට බලය තියෙන අය තමයි මේ බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් කියලා කියන්නේ. ඒගොල්ලෝ අරගත්තට පස්සේ එයාලගෙන් තමයි මහජනතාව වන අපට මිලදී ගන්න වෙන්නේ. මතකයිනේ? රයිට්. එහෙනම් මහ බැංකුවෙන් රජයේ සුරකුම්පත් මිලදී ගැනීමටත් ඒවා පසුව මහජනයාට විකුණා දැමීමටත් බලය ලබා දීපු බලය ගත්ත මූල්‍ය ආයතන විශේෂය තමයි ප්‍රාථමික අලෙවිකරුවෝ කියන්නේ. නැත්නම් ප්‍රාථමික අලෙවි නියෝජිතවරු නැත්නම් ප්‍රාථමික අලෙවිකරුවෝ නැත්නම් ප්‍රාථමික වෙළඳුන් කියලාත් කියනවා. ප්‍රාථමික වෙළඳුන් කියලාත් කියනවා. බලයලත් ප්‍රාථමික අලෙවිකරුවෙකු වීමට යෝග්‍ය ආයතන වර්ග දෙකයි තියෙන. එකක් මොකද්ද? එකක් තමයි වාණිජ්‍ය බැංකුව. ඒක මෙතනින් අහු වෙනවා. වර්ග දෙක වන්නේ හිස්තනක් වාණිජ්‍ය බැංකුව. මොන වාණිජ්‍ය බැංකුවද? දැන් එතන උත්තරේ 175 දීලා ඉවරයි අපිට. 125 නැත්තේ මොකද්ද? මොන වාණිජ්‍ය බැංකුවද දැන් තියෙන්නේ? බලපත්‍ර ලාභී වාණිජ්‍ය බැංකුවනේ ලයිසන්ස් කමර්ෂියල් බැංක්ස්. මොකද සෑම වාණිජ්‍ය බැංකුවක්ම මහ බැංකුවේ අරකින් මොකෙන්ද? මුදල් මණ්ඩලයෙන්. මහ බැංකුවේ ප්‍රධාන විධායක සභාව නැත්නම් අග්‍ර කළමනාකරණ මණ්ඩලය වන මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් අරන් තියෙනවා. එහෙනම් අපි ඒ නිසා කියනවා බලපත්‍ර ලාභී වාණිජ්‍ය බැංකුව කියලා. බලපත්‍ර ලාභී වාණිජ්‍ය බැංකුව සහ හිස්තනක් ප්‍රාථමික වෙළඳ සමාගම්ය. ප්‍රාථමික වෙළඳ සමාගම් කීපෙකුත් තියෙනවා. ඒවටත් මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් අවසර ලැබෙන්න ඕනේ. එහෙනම් එක්ක දාන්න පුළුවන් අනුමත නැත්නම් අවසරලත් දෙකම හරි. එක්ක අනුමත ප්‍රාථමික වෙළඳ සමාගම්.
දැන් ප්‍රාථමික වෙළඳ සමාගම් ගොඩක් තියෙනවා. එයින් කීපයකට පමණක් මුදල් මණ්ඩලය අවසර ලැබිලා තියෙනවා. අර සුරකුම්පත් මිලදී ගැනීම සහ විකිණීමේ ක්‍රියාවලිය තුල නියැලෙන්නේ. එහෙනම් අපි වල කියනවා අනුමත. එක්ක අනුමත එහෙම නැත්නම් අවසරලත්. බලයලත් කිව්වොත් කමන්නේ වඩා හොඳ අවසරලත්. ප්‍රාථමික වෙළඳ සංගම් බලපත්ලාභී වාණිජ්‍ය බැංකුයි අනුමත හෙවත් අවසරලත් ප්‍රාථමික වෙළඳ සංගම් කියන වර්ග දෙකට තමයි ප්‍රාථමික අලෙවිකරු කියන්නේ. ඒගොල්ලන්ට තමයි මහ බැංකුව සුරකුම්පත් විකුණද්දී ඉල්ලල මිලදී ගන්නත් මහජනතාවට නැවත ආපසු විකුණන්නත් බලය තියෙන ඒගොල්ලන්ටයි. එතකොට ප්‍රථම වතාවට මිලදී ගන්නා නිසා තමයි ප්‍රාථමික කියන්නේ. අලෙවිකරු කියන්නේ මොකද ඒගොල්ලෝ මිලදී අරගෙන මහජනයන්ට නැවත විකුණන්න පුළුවන්. ඒ නිසා කියනවා අලෙවිකරු කියලා. ප්‍රාථමික අලෙවිකරු. දැන් මොකද කියන්නේ? ඒ ප්‍රශ්නෙත් අමාරුද? නෑනේ. ඒ ප්‍රශ්නෙත් ඔබට එන සම්පූර්ණ දාසේ එනවා. මේක විතර කර ආර්ථිකයේ සංවර්ධනය වගේ පැත්තට යන්න පුළුවන්. නමුත් සංවර්ධනයේ සඳහා කියනකොට වඩා ආර්ථිකයේ සඳහා ශක්තිමත් ආයතනික සහායක් කියන එක හොඳයි නේ. එහෙනම් සංවර්ධනයේ වේගවත් කිරීමේ වගේ අදහසක් වුණ මෙතනට එන්නේ එහෙමද? ඒ මිස්ටේක් එක නොවන්න මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඔබට කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 34. අයන්න විද්‍යුත් බැංකු ක්‍රමයේ මගින් ගනුදෙනුකරුවන් හට තම හිස්තැන් වලට ප්‍රවේශ වීම හා මූල්‍ය සිදු කිරීමට ඉඩ සලසයි. ඒක කරන් ටිකක් නෙවෙයි ගොඩක්ම සීරියස් ප්‍රශ්නයක් නේද? නෑ සීරියස් නෑ. ඒක අමාරු නෑ. කැපිටල් නෑ සිම්පල් ලෝකල් භාෂාවෙන් කිව්වොත්. දැන් විද්‍යුත් බැංකු ක්‍රමය කියන්නේ මොකද්ද? විද්‍යුත් බැංකු ක්‍රමය කියන්නේ විද්‍යුත් ආකාරයට බැංකු සේවා සපයන බැංකු. එච්චරයි. නැත්නම් අන්තර්ජාල පහසුකම් යටතේ අන්තර්ජාල බැංකු පහසුකම් යටතේ ගනුදෙනුකරුවන් බැංකුවට ප්‍රවේශ නොවුනද බැංකුවට සම්බන්ධ බැංකුවට පැමිණ සේවය ලබානු ගත්තද අන්තර්ජාලයේ පදනම් කරගෙන ගනුදෙනුකරුවන් වෙත බැංකු සේවා ලබා දෙනවද? ඒක තමයි විද්‍යුත් බැංකු ක්‍රමය කියලා කියන්නේ. හරිනේ. එහෙනම් විද්‍යුත් බැංකු ක්‍රමයේ මගින් ගනුදෙනුකරුවන් හට තම හිස්තැන් වලට ප්‍රවේශ වීම මොනවටද? තම බැංකු වලටද? නෑනේ. බැංකුකම අපිට බැංකු නෑනේ. අපිට පුළුවන් අපේ බැංකු වල අපේ ගිණුම් තියෙනවා. අපේ ගිණුම් වලට ප්‍රවේශ වෙන්න පුළුවන්. අපිට වෙනද වගේ භෞතිකව බැංකුවට ගිහිල්ලා බැංකුවට ප්‍රවේශ වෙලා බැංකුව ඇතුළට ගිහිල්ලා අපිට මේ අපේ බැංකු පහසුව ලබා ගැනීම අවශ්‍යතාවයක් දැන් අනිවාර්යතාවයක් නැහැ. කැමතිද යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ තහනම් නැහැ. නමුත් අපේ කාලය ඉතුරුයි, ශ්‍රමය ඉතුරුයි, වියදම ඉතුරුයි. අඩු ගන්න බස් ගාස්තුවත් යන්න ගෙදර ඉදම කරනවා. ව්‍යාපාර කාර්යාල ස්ථාන ඉදම කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එනම් විද්‍යුත් බැංකු ක්‍රමයේ මගින් ගනුදෙනු කරන්නට තම ගිණුම් වලට ප්‍රවේශ වෙන්න. ගිණුම් වලට යන්න. අපේ ගිණුමට යන්න එපේ. අපේ ගිණුමට ගිහිල්ලා තමයි අපේ ගිණුමෙන් සල්ලි හර කරලා වෙන ගිණුමකට බැර කරවන්නේ. එන්න තියෙන සල්ලි අපේ ගිණුමට ඇතුළත් කරගෙන අපි ගිණුමට ප්‍රවේශ වෙන්න ඕන. නම් ගිණුම් වලට ප්‍රවේශ වීම හා මූල්‍ය හිස්තැනක් සිදු කිරීම මොකද්ද? මූල්‍ය ගනුදෙනු. මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසනවා. මූල්‍ය ගනුදෙනු. ඒකත් මොකද කියන්නේ? ප්‍රශ්නේ කියවන විටම එනවා. හරියට අපි මේ බලන්න මේකත් බැංකුවේ බලන්න මුදල් හා බැංකු වලට ලොකු බර තැබීමක් කරලා දෙනවා මේකේ. අපි මුදල් හා බැංකු පාඩම් පරිච්ඡේද කළේ නේද? කළා නම් මේව ටක් ගාලා අපිට අර කරන්ට් වදිනවා වගේ එළියට එන්න ඕන. අපේ දැනුම් ගබඩාවෙන් එළියට එන්න ඕන. මතක ගබඩාවෙන් අපිට අවදි කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ එළියට. ඊළඟට බලමු ආයන්න. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තොරතුරු මහජනයාට ලබා දීම සඳහා පිහිටුවා ඇති ආයතනය. හිස්තැනක් වන අතර එහි දුරකථන අංකය හිස්තැනක් වේ. සාමාන්‍ය දැනීමට හොඳයි මේ ප්‍රශ්නේ. කොමියුනිකේෂන් මේ පාඩම අදාළ සම්බන්ධ වන පාඩම් මේකකේ sannivedanaya කියන පාඩම් මේකකේ. තේරුණාද? දැන් අපිටම ඔබට ආගමන විගමන දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙන්න වෙනවා. එක් දින මොනහරි විදේශ ගමන් බලපත්‍රයක් ගන්න. එක් දින සේවාවෙන් හරි නැත්නම් සාමාන්‍ය සේවයෙන් හරි පාස්පෝර්ට් එක ගන්න.
දැන් ඔබ අපි හිතමු ඔබ ඉන්නේ පදිංචිලා ඉන්නේ යාපනයේ කංකසන්තුරේ වෙන ප්‍රදේශයක. ඒතර ඔබට දැනගන්න ඕනේ එක දවසින් පාස්පෝර්ට් එක ගන්න පුළුවන්ද බැරිද? ඒක මේ පාස්පෝර්ට් එක ගන්න කොළඹ නෑවිල්ලා යාපනයේ කච්චේරියෙන් කරගන්න පුළුවන්ද? නැත්නම් යාපනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ සේවාව සපයන ශාඛාවක් තියෙනවද? දැනගන්නයි ඕනේ. මොකද පොඩි දුරක් නෙවෙයි කොළඹට එනවා කියන එක. එහෙනම් ඒක දැනගන්න පුළුවන්. ඒ ආයතනයේ පිළිබඳ දැනගන්න පුළුවන්. ආයතනයේ දුරකථනයක් විශේෂයෙන්ම ආයතනයට අපි දුරකථනයේ සම්බන්ධලා ඒක අහගන්න පුළුවන් වෙන දුරකථන අංකය ලබා ගන්න පුළුවන් ආයතනයක් තියෙනවා. ඒ වගේ රජයේ ඕනෑම රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් අපිට ටෙලිෆෝන් අංකයක් නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්නම් අපිට කතා කරලා ඉල්ල ගන්න පුළුවන්. අපිට ඒවස් පහසුකම් ලබා දෙන රාජ්‍ය ආයතනයක් තියෙනවා. මොකද්ද රාජ්‍ය ආයතනේ? මොකද්ද දුරකථන අංකය? දන්නව නේද? ගොඩක් අය දන්නවා. දැන් ඔයගොල්ලන්ගේ වල අම්මලා තාත්තලා ඕන තරම් ඕකට ඇහිලා ඇති. සමහර කෝල් කළාම මට කරුණා කරලා අසවල් ආයතනයේ ටෙලිෆෝන් නම්බර දෙන්න පුළුවන්ද? ඊමේල් එක දෙන්න පුළුවන්ද? දැකලා තියෙනවා. ඔබටත් පුළුවන් මේක. ඔබට කිසියම් හිතමු දැන් ඔබට විභාග දෙපාර්තමේන්තුව දන්නකෝ. ඔයාලට ඇඩ්මිෂන් ඔබ ඇප්ලයි කරලා තියෙන්නේ. අපි හිතමු දැන් විභාගෙ ළඟයි. ගොඩක් යාළුවන්ට ඇඩ්මිෂන් ආව ඔබට ආවේ නැහැ. එහෙම හිතන්නකෝ. ඔයගොල්ලෝ ඉස්කෝලේට ආවිල්ලා නැහැ. දැන් ඉස්කෝලේ ටීචර්ස්ලාත් දැන් කසුකුසු. ඇයි මේ ආවේ නැති කියලා දැන් බය වෙලා. ඔබට බැරිද ඒක හොයාගන්න පුළුවන්. ඔබට පුළුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධතාංශයේ දුරකථන අංකය ඉල්ලන්න පුළුවන්. කොහෙන්ද ඉල්ලන්නේ? මෙතනින්. කතා කරා. ඒකෝට ඒගොල්ලෝ උත්තරයක් දෙයි. ඒ උත්තරේ සමහර ඔබ ටීචර්ස්ලාත් කියන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියලා නේ. ඒ වගේ. මොකද්ද? ජාතික තොරතුරු කේන්ද්‍රය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තොරතුරු මහජනයාට ලබා දීම සඳහා පිටුව ඇති ආයතනයේ ජාතිකද රාජ්‍යද රාජ්‍ය ජාතික නේ ගොඩකට රාජ්‍ය ජාතික කියලා කියනවා. ඒක නිවචන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. රාජ්‍යංශේ නේ මතක තියාගන්න. රාජ්‍යංශේ ආයතනයක්. රාජ්‍යංශේ ආයතනයක් මගින් රාජ්‍යංශේ ආයතන පිළිබඳ තොරතුරු සපයන නිසා අපි කියනවා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වන අතර එහි දුරකථන අංකය අමතක නොවන අංකයක් මොකක්ද? 19යි 19. 19යි 19. අමතලා අපට ඕනම ඒ රාජ්‍ය ආයතනයක තොරතුරු ගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම නම, ලිපිනය, දුරකථන අංකය, ශාඛා ඒ ඔක්කොම ගන්න පුළුවන්. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 35 යන්න. අපනයන රටේ බලයලත් ආයතනයක් විසින් අපනයන කෘෂි නිෂ්පාදනවල පරිභෝජන යෝග්‍යතාවය තහවුරු කරන ලියවිල්ල හිස්තනක් සහතිකය වන අතර අපි ඒක විතරක් බලමු දැන්. අනිත් වෙනම ගන්න යන්නේ. අපනයන රටේ දැන් ලංකාව තමයි අපනයන රට කියලා හිතමු. අපනයන රටේ බලය අපේ රටේ බලයලත් ආයතනයක් විසින් අපනයන කෘෂි නිෂ්පාදන අපනයනය කරන කෘෂි භාණ්ඩ කෘෂි නිෂ්පාදන වල පරිභෝජන යෝග්‍යතාවය කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත බව කියන එක මේ කියන්නේ. සෞඛ්‍යයට හිතකර ලෙස පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ සකස් කරලා තියෙනවා කියන එකද ඔප්පු කරන්නේ. පරිභෝජන යෝග්‍යතාවය තහවුරු කරන ලියවිල්ල හිස්තන සාතික වන අතර. කෙලින්ම ඔබට මතක් වෙන්න ඕනේ කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනය කරන කෘෂිකාර්මික ද්‍රව්‍ය කෙලින්ම මිනිසාගේ සිරුරට ඍජු බලපෑමක් කරනවා. මිනිසාගේ සිරුරට ඍජු බලපෑමක් කරනවානේ. තේරෙනවද? කෙලින්ම ආහාර වශයෙන් ඇඟ ඇතුළට යනවා. සෞඛ්‍යයට බලපෑමක් කරනවා. ඒ නිසා සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස තමයි සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස මේ කෘෂි නිෂ්පාදිත සකස් කර ඇති බවට අසුරා ඇති බවට තහවුරුවක් කරන්න පිළිගත් බලාධිකාරයක් නියදි පරීක්ෂා කළ සහතිකයක් දෙනවා. ඒ සහතිකය අපි විදේශ ගැනුම් කරුට යොමයක් කිසිම බයක් නැතුව අපිට විශාල තොග වශයෙන් අපෙන් ඇනුම් කළ මිලදී ගන්න උත්සාහ කරනවා. ඒ සහතික අපිට ඉදිරිපත් කරන්න බැරි නම් එවැනි සහතිකයක් නැත්නම් විදේශ ගැනුම් කරු අපේ භාණ්ඩය පිළිබඳ විශේෂ කෘෂිකාර්මික ද්‍රව්‍ය පිළිබඳ සැකසංකා උපදවගෙන අපට ලබා දෙන්න තීරණය කර ඇනුමත් ඒගොල්ලෝ ලබා නොදෙන්න පුළුවන්. ඒ නිසා කෘෂි නිෂ්පාදන අපනයනය කරන්න පෙර වරාය ඇතුළේ තියෙන දූමකාගාරයක්. ඒ දූමකාගාරයේ දුම් ගැස්සීමක් කරනවා. කරාම අර අනවශ්‍ය කෘමීන් මේ විස බීජ ඔක්කොම නැති වෙලා යනවනේ. ඒත් එහෙම කරලා තමයි මේ සාතිකය දෙන්නේ. මොකද්ද? සනීපාරක්ෂක සහතිකය. සෞඛ්‍ය සහතිකය කියලා තෝකට ලකුණු දෙනවා විභාගෙදී. නමුත් වඩා හොඳම දේ තමයි සනීපාරක්ෂක සහතිකය. මොකද ෆිසියෝසෙන්ටරි සර්ටිෆිකේට් කියන එකේ ට්‍රාන්ස්ලේෂන් එක තමයි හරියට ලියන්න ඕනේ. සනීපාරක්ෂක සහතිකය. සනීපාරක්ෂක සහතිකය වන අතර කවුද ඒක දෙන්නේ?
කවුද ඒක දෙන්නේ? එහෙමත් අහන්න පුළුවන් මේ ප්‍රශ්නේ. තහවුරු කරන ලියවිල්ල සහතිකය වන අතර එය නිකුත් කරනු ලබන්නේ හිස්තැනක් විසිනි. එය නිකුත් කරනු ලබන්නේ හිස්තැනක් ආයතන විසිනි. මොකද බලාධිකාරය? ඒක නිකුත් කරන එකම බලාධිකාරී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ඩිපාර්ට්මන්ට් ඔෆ් ඇග්‍රිකල්චර්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි නිකුත් කරන්නේ. ඒකත් උළු තියාගන්න. වන අතර අපනයන බහඬ නැව්ගත කිරීම සඳහා බාරගත් බවට සඳහන් කරමින් නැව් සමාගම් විසින් අපනයන කරු වෙත නිකුත් කරන ලියවිල්ල දන්නවනේ. අපි බහණ්ඩ නැවකින් අපනයනය කරද්දී නැව් සමාගමට බාර දෙනවා. නැව් සමාගම වෙනුවෙන් නැවේ කපිතාන් බාර අරගෙන කපිතාන් අස්සම් කරන වෙන්න පුළුවන්. නැත්නම් නැව් නියෝජිත ආයතනයක් ලංකාවේ තියෙනවා ඒගොල්ලන්ගේ ෂිපින් ඒජන්සිය. ඒ ඒජන්සිය බලයලත් කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම කිසියම් නැවකින් අපේ බහණ්ඩ තොගයක් යම් රටක වරායකට ගෙන ගොස් බාර දීම සඳහා බාරගත් බව තහවුරු කරමින් නැව් සමාගම් විසින් අපනයන කරු වෙත නිකුත් කරන ලියවිල්ල තමයි වැදගත්ම ලියවිල්ල. අපනයන කරුට බහණ්ඩවල හිමිකම තහවුරු කරන්නත් ආනයන කරුට තම රටේදී ගෙන්වූ බහණ්ඩවල අයිතිය සනාථ කරන්නත් මේක අතිශය වැදගත් වෙනවා. මොකද්ද? මොන බාරද? නව් බාරපත. නව් බාරපත. නව් බාරපත. ඉන්වොයිසි තරම මේක වැදගත් වෙනවා. නව් බාරපත. එක සැරයක් විභාගයටත් ඇහුවා ඇබ්‍රිවියේෂන්ස් දීලානේ. දීලා මේ කෙටි සංකේත වලින් අදහස් කරන සංකල්පවල නම ලියන්න කියලා. මේ එකක් BL DL වගේ DL කියන්නේ ඩ්‍රයිවිං ලයිසන්ස් ඒ වගේ BL කියන්නේ මොකද්ද? bill of loading කියන එක. bill of loading. දැන් බලන්න මේ ප්‍රශ්නේ මම අරුත් අයන්න. දෙකම ලේසියි මම උත්තරේ. ආයන්න. ආදායම් ඉහළ නැංවීමට හා දේශීය කර්මාන්ත ස්ථානක් කිරීමට රජය විසින් ආනයන මත හිස්තනක් පනවන. රජය විසින් ආනයන මත හිස්තනක් පනවනෝ කියනකොටම දැන් මේකේ ප්‍රශ්නේ මුල හරි දිගක් අපිට එන්නේ අව්‍යාකූලයි. ආදායම් ඉහළ නැංවීමට හා දේශීය කර්මාන්ත හිස්තනක් කිරීමකදී එකපාරට එන්නේ නැහැ කියමුකෝ. බලන්න යන්න අගට. කිරීමට රජය විසින් ආනයන මත කියද්දිම තේරෙනවා ආනයන මත පනවයි මොනවද? තීරුබදු. අන්න අගදි තේරෙනවා ඒක. මුලදී අගදි තේරෙනවා. මුලදී බැරිනම බැරුව නෙවෙයි මුලට වඩා අගදි බොහොම ස්මූත්ලි ප්‍රශ්නේ ප්‍රතේරෙනවා. ආදායම් ඉහළ නැංවීමට හා දැන් අපි දන්න ඕනම රටක වගේ ලංකාවෙත් රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකද්ද? බදු ආදායම්. තරකයක් නැහැ නේද බදු. එහෙනම් ආදායම් ඉහළ නැංවීමට හා දේශීය කර්මාන්ත මොනව කිරීමට? ආරක්ෂා කිරීමට. ඇයි? ආනයන මත තීරුබදු පැනෙව්වම ඒ තීරුබද්ද ගෙවලා ආනයනයේ භාණ්ඩයේ මිලට එකතු වෙනවා. එහෙනම් ආනයන භාණ්ඩයේ මිල ඉහළ යනවා. ඉහළ ගියම අපි ඒක ඉල්ලන්නේ. ඉල්ලන්නේ නැතුනම ආනයන නවත්තන්න වෙනවා. නැවැත්තුවම ඒකට ආදේශක භාණ්ඩ ලංකාවේ හදනවනේ. අනේ දේශීය කර්මාන්ත වල හදන ආදේශක භාණ්ඩ ඉල්ලුම වර්ධනය වෙලා අන්න අපේ රටේ ව්‍යාපාරවලට හොඳ වෙළඳපොළක් නිර්මාණය වෙනවා. එහෙනම් ඒක කියන්නේ ආදායම් ඉහළ නැංවීමට හා දේශීය කර්මාන්ත මොනව කිරීමද? ආරක්ෂා කිරීමට. ආනයන මත ඉහළ බදු පනවල ආනයන බඩුවල මිල ඉතා ඉහළගයක් කරොත් තමයි අපි ඒව ඉල්ලන්නේ නැතුව දේශීය භාණ්ඩ ඉල්ලන්නේ. අන්න එහෙනම් කෙලිම දේශීය කර්මාන්ත ආරක්ෂා වෙනවා. එහෙනම් දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට රජය විසින් ආනයන මත මොනවද පනවන්නේ? තීරු බදු. නිකම බදු නෙමෙයි තීරු අවශ්‍යයි. තීරු නැත්තම් ලකුණු නැහැ. තීරු බදු ටැරිෆ් කියන එක. තීරු බදු. පනවන්න. දැන් අපි හිස්තැන් පුරන ප්‍රශ්න 10න් පහක්ම දීර්ඝව විස්තර කරලා කතා කරා. එකක් අතමාරු නෑ පහම පුළුවන්. පහම පුළුවන් කියන්නේ හිස්තැන් පුරන ප්‍රශ්න 100ක් ආව 100ම පුළුවන්. ඉතින් කොහොමද මේ ප්‍රශ්න දෙකක් තුනක් කරන්නේ ඔක්කොම වරද්ද ගන්න ඕගොල්ලෝ. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත් 36 යන ශ්‍රම විභජනයේ හේතුවෙන් හිස්තැනක් ඇතිවන අතර එනවද අයිඩියා එක? පළවෙනි පාඩමවලදී අපි කතා කරේ ශ්‍රම විභජනයේ හේතුවෙන් හිස්තැනක් ඇතිවන අතර එමගින් සේවක හිස්තැනක් වර්ධනය වේ. ලේසි ප්‍රශ්නයක්. ශ්‍රම විභජනය කියන එක දන්නවද? ඩිවිෂන් ඔෆ් ලේබර්. ඒ කියන්නේ කිසියම් නිෂ්පාදනයක විවිධ අවස්ථා නැත්නම් නිෂ්පාදනයක ක්‍රියාකාරකම් ගොඩක් තියෙනවනේ. ඒ නිෂ්පාදනයක විවිධ ක්‍රියාකාරකම් වෙන් කරලා එක් පුද්ගලයින්ට පුද්ගල කණ්ඩායම් වලට බෙදා දීලා තමයි නිෂ්පාදනය නිම කරගන්නේ. ඒක තමයි ශ්‍රම විභජනය කියන්නේ. එතකොට ඒ ශ්‍රම විභජනයේ නිසා යම්කිසි සේවකයෙකුට දිගු කලක් එකම කාර්යයක නියැලෙන අවස්ථාව ලැබෙනවාමයි.
ඒ නිසා එම කාර්ය දිගු කාලයක් කිරීමෙන් ලබන අත්දැකීම් සහ දැනුම තුළින් ඒ කාර්ය අන් අයට සාපේක්ෂව වඩා ඉහළ නිපුණත්වයකින් විශේෂීකරණයකින් යුතුව කරන දක්ෂතාවක් ඇති වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ශ්‍රම විශේෂීකරණයක් ඇති වෙනවා. එහෙනම් ශ්‍රම විභජනයේ ඊළඟ ඵලය ඊළඟ ප්‍රතිඵලය තමයි ශ්‍රම විශේෂීකරණයක් ඇති වීම. එහෙනම් ශ්‍රම විභජනය කියන්නේ ශ්‍රම විශේෂීකරණය කියන්නේ ශ්‍රම විභජනයේ විසින්ම නිර්මාණය කරන නිවුන් සහෝදරය. තේරෙනවද? මේ දෙක එකටයි යන්නේ කන්සෙප්ට් එක. එහෙනම් ශ්‍රම විභජනයේ හේතුවෙන් ශ්‍රම විශේෂීකරණය ස්කීම් එක ගැන තුබුනේ විශේෂීකරණයක් කියන එක විතරයි. නමුත් මම කියනවා වඩා හොඳයි මම බය වගකීමෙන් කියනවා ශ්‍රම ලියන්න. මොකද විශේෂීකරණ ප්‍රභේද තියෙනවනේ. ශ්‍රම විශේෂීකරණය. ඒ වගේම ප්‍රාදේශීය විශේෂීකරණය, ආයතනික විශේෂීකරණය, ජාත්‍යන්තර විශේෂීකරණය තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා හොඳයි කෙලින්ම වෙන් කරන්න මොකද? ශ්‍රම විශේෂීකරණය. අපි ස්ටෝක් එකක් දාමුකෝ ශ්‍රම විශේෂීකරණය. ශ්‍රම විභජන නිසා තමයි මේක ඇති වෙන්නේ. නැත්තම් නෑ. ඇතිවන අතර එමගින් සේවක මොනවද වර්ධනය වෙන්නේ? දැන් විශේෂීකරණයක් ඇති වුණා. දැන් අන් අයට සාපේක්ෂව නිවැරදිව සම්පත් නාස්ති නොකර අඩු කාලයකින් අඩු මහන්සියකින් දැන් කරන්න දන්නවා සේවකයා. එහි ප්‍රතිඵලයේ සේවකයාගේ මොකද වෙන්නේ? ප්‍රොඩක්ටිවිටි එක ඵලදායීතාවය වර්ධනය වෙනවා. අඩුම යෙදවුම් වලින් වැඩිම නිමවුම් ප්‍රමාණයක් බිහි කිරීමේ හැකියාව ඇති වෙනවා. එහෙනම් අතර සේවක ඵලදායීතාවය ඵලදායීතාවය වර්ධනය වෙනවා. බලන්න ඒකත් අමාරු නෑනේ. ලේසි. බලන්න ආයන්න ප්‍රචාරක දැන්වීම් මුද්‍රණය කිරීම හිස්තනක් නිෂ්පාදන ක්‍රමය සඳහා උදාහරණයක් වන අතර පුද්ගලයෙකු සඳහා ඇඳුම් මැසීම හිස්තනක් නිෂ්පාදන ක්‍රමය සඳහා උදාහරණයක්. බලන්න කොච්චර ලේසි ප්‍රශ්නද කියලා. බලන්න මෙච්චර ලේසි ප්‍රශ්න දීලා නේද මේ ළමයි ප්‍රශ්න 7ක් 8ක් මොරද්ද ගන්න. ඔබ නෙවෙයි. මගේ අතීතේ ළමයි. ඒ අතීතේ ළමයි මං හිතන්නේ ඔබ වගේ නෙවෙයි. ඒගොල්ලන්ගේ තරම දන්නේ. අලියාගේ තරම දන්නේ නැහැලුනේ. ඒකනේ හින්දුට බය. අලියට අලිගේ සයිස් එක පේන්නේ නැහැලුනේ හින්දුට බය ඒකනේ. ඉතින් මං ඔය පාර කිරා කෙනෙක්ගේ ඉතින් අලියට එයාගේ සයිස් එක පේන්නේ නැතුණාට අනිත් අලියෝ පේනවනේ සයිස් කියලා. පාරයාගෙන නෑ. ඉතින් ඒ අනිත් අලියෝ ලොකු වුණාට මේ අලිය හිතන්නේ මේ අලිය පොඩි කියලාලු. එහෙම වෙන්න පුළුවන් ඉතින්. ඒ වගේ තමයි ඔබ ගැන තක්සේරු තියෙන අඩු තක්සේරුවක්. නෙවෙයි ඔබ අනිවාර්යයෙන්ම අධි තක්සේරුක ඉන්නවා. අපිට පුළුවන්. මට කරන්න බැරි දෙයක් නෑ. BS සිලබස් එකේ අපි ඔක්කොම ටික හරියට ඩීප් এডুকেෂන් පාඨමාලා හරහා 100%ක්ම ප්‍රත්‍යක්ෂ කරගත්තා. තවත් අපට ඉගෙන ගන්න දෙයක් ඉතුරුන්නේ නැහැ. ඒ නිසා අපට කරන්න බැරි දෙයක් නැහැ. කියන තක්සේරු ඔබ ඉන්න තේරුණාද? එහෙම ගත්තම මං කියන්නේ මේ ප්‍රශ්න මං කියන්නේ ඔබට ඒ කියන්නේ අගෞරවයක්. මෙතන බර ප්‍රශ්නයි දෙන්න ඕන. තේරුණාද? මෙතන ගැඹුරු ප්‍රශ්නයි දෙන්න තිබුණේ. මේක බොහොම පහසු ප්‍රශ්න. මෙහෙයුම් කල්පනාකරන අහු ප්‍රශ්නයක්. ප්‍රචාරක දැන්වීම් මුද්‍රණය කිරීම හිස්තනක් නිෂ්පාදන ක්‍රමය සඳහා උදාහරණයක් වන අතර පුද්ගලයෙකු සඳහා ඇඳුම් මැසීම හිස්තනක් නිෂ්පාදන ක්‍රමය සඳහා උදාහරණයක් වේ. මොකද මේ නිෂ්පාදන ක්‍රමනේ අහන්නේ. මේක මුලින් නිකන් පොඩ්ඩක් අවුල් කියමුකෝ බලන්න මැදේ ඉඳන් වන අතර පුද්ගලයෙකු සඳහා ඇඳුම් මැසීම. එක්කෙනෙකුට අවශ්‍ය ඇඳුමක් මහලා දෙන එක මොකද්ද? මොන නිෂ්පාදන ක්‍රමයේද? කාර්ය නැත්තම් ඇඳුම්. දැන් ටේලර් කෙනෙක් ඇඳුම් මහලා තියාගන්නේ නැහෙනි. අපි ඕඩරේ දුන්නොත් අපි ඉල්ලන විදිහට මහලා දෙනවා. එහෙනම් මොකද්ද? ඇඳුම් නැත්තම් කාර්ය. එක්ක කාර්ය නැත්නම් ඇඳුම්. නිෂ්පාදන ක්‍රමය සඳහා උදාහරණ වේ. එහෙනම් මොකද්ද? ප්‍රචාරක දැන්වීම් මුද්‍රණය කරන්නේ එකක්ද? ඇඳුම් නෑ එකයි. ඒ නිසා ඇඳුම් නිෂ්පාදනය. ප්‍රචාරක දැන්වීම එකද නෑ. ගොඩක්නේ. ඒ කියන්නේ ගෲප් එකක් කණ්ඩායමකට බෙදන්නයි. කණ්ඩායමක් ඉලක්ක කරලා කණ්ඩායමකට දෙන්නයි ප්‍රචාරක දැන්වීම් සකස් කරන්නේ. එහෙනම් ඒක මොකද්ද? කණ්ඩායමක් මොකද්ද? කාණ්ඩනේ නැත්නම් සමූහ බැච් ප්‍රොඩක්ෂන්. එක්ක කාණ්ඩ නැත්නම් සමූහ නිෂ්පාදනය ක්‍රමය. ඒකට ලේසි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 37 ISO හිස්තනක් ප්‍රමිතිය පරිසර කළමනාකරණයට අදාළ වන අතර නැත්නම් පරිසර සංරක්ෂණ කළමනාකරණ. සංරක්ෂණත් ආවනම් තමයි මෙතන වඩා හොඳ. කමක් නැහැ. පරිසර සංරක්ෂණ කළමනාකරණ නැත්නම් පරිසර කළමනාකරණයට අදාළ වන අතර. පරිසර කළමනාකරණය
පරිසර සංරක්ෂණ කළමනාකරණය කියද්දී අපිට අමතක වෙන්නේ නැහැ. අපි තීරපාටිද ඉගෙන ගත්තා. අපේ ජීවිතයටත් මේක වැදගත් නිසා අපිත් කෙදිනක හෝ ව්‍යාපාර ලෝකේ කෝඩුකාරයෙක් විදිහට යනකොට අපට මේ පද්ධතිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. අපි එතකොට තමයි පරිසර හිතකාමී ව්‍යාපාරිකයෙක් වශයෙන් වෙළඳපොළට අවතීර්ණ වෙන්නේ. එවන් ව්‍යාපාරිකයන්ට වෙළඳපොළ ආශිර්වාදයේ වැඩි, ගනුදෙනුකරුවන්ගේ ආශිර්වාදය සහ ආකර්ෂණය වැඩි. ඒ ව්‍යාපාර පැවැත්ම දිගු කාලින දිගු ගමනක් යනවා. මොකක්ද එහෙනම් මේ ප්‍රමිතිය? පරිසර සංරක්ෂණයට අදාළව ස්විට්සර්ලන්තයේ ජිනීවානුවර පිහිටි ජාත්‍යන්තර ප්‍රමිති ආයතන විසින් සකස් කරලා ලෝකේ ඕනම කෙනෙකුට භාවිතා කිරීමට හඳුන්වා දී ඇති මොකද්ද? තත්ත්ව කළමනාකරණ පද්ධති ප්‍රමිතියක් තියෙනවා. ඒ තත්ත්ව කළමනාකරණ පද්ධති ප්‍රමිතියේ අවශ්‍යතා ක්‍රියාත්මක කරාම ඒ ආයතනයේ සායතන පරිසරයේ පරිසර සංරක්ෂණ අනිවාර්යයෙන්ම ස්ථාවර වෙනවා. පරිසර විනාශේ නැති වෙන්නේ නැහැ. පරිසර හිතකාමී ව්‍යාපාරික වශයෙන් යන්න පුළුවන්කම ලැබෙනවා. මොකක්ද ඒ ප්‍රමිතිය? මොකද අමතක වෙන්නේ 14 පරිසරය ගැන කිව්වොත් පරිසරයේ සම්බන්ධ ජාත්‍යන්තර තත්ත්ව පාලන ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ ප්‍රමිතිය තමයි ISO 14001. එක ප්‍රමිතිය පරිසර කළමනාකරණයට දාලා වන අතර ISO 9001 ප්‍රමිතිය 9001 දැන් අද වන විට 9001 2015 කියලා. ඒ කාලේ ISO 9001 1995 වගේ ආවේ. ඒ කියන්නේ එක එක අවුරුදු වල සමහර අවුරුදු වල මේව සංශෝධනය කරනවා. සංශෝධනය කරාම ඒ සංශෝධනය කර වර්ෂයේ තමයි දැන් ISO 9001 2015 කියන්නේ 2015 දී සංශෝධනය කළ දාපු නම නිසා. තේරුණාද? මේක මොකද්ද? 9000 දකින්නකොටම තේරෙන්න ඕනේ ISO 9001 කියන්නේ පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය. ඒ කියන්නේ ඕනෑම ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු කාර්යක්ෂමව හා සඵලදායකව පවත්වාගෙන යාමට අනුගමනය කළ හැකි වන පරිදි ලෝක ප්‍රමිති ආයතනයේ සම්පාදනය කළ පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතියයි. ඒ කියන්නේ මේ දැන් මේකෙන් කරන්නේ පරිසරය ආරක්ෂා කිරීම විතරයි. ISO 14001. මේක එහෙම නෙවෙයි. ඕනෑම ස්වරූපයක හොස්පිටල් එකක්, කර්මාන්තශාලාවක්, ඒ වගේම සේවා සපයන ආයතනයක්, විශ්වවිද්‍යාලයක්, තේරෙනවද? සමාජ සේවා ආයතනයක්, සුපිරිවෙළෙන්සලක් ඕනම ව්‍යාපාරයක මෙහෙයුම් කටයුතු වඩා විධිමත්ව හා සුමටව පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙනවා මෙන්න මේ පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය තියාගන්න එක තමයි ISO 9001 2015 කියලා කියන්නේ. තේරෙනවද? ඒක අපි අදාළ වුණේ තත්ත්ව කළමනාකරණය සඳහා කියලා තියෙන්නේ. වඩා හොඳයි තත්ත්ව කළමනාකරණ පද්ධති. නැත්තම් පොදු තත්ත්ව කළමනාකරණ පද්ධතිය කියලා දානවා. තේරෙනවද? දැන් ISO 14001 පරිසරයේ ආරක්ෂා කර ගැනීමට ISO ආයතන හඳුන්වා දීපු තත්ත්ව කළමනාකරණ පද්ධතියක්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. තව තත්ත්ව කළමනාකරණ පද්ධති තියෙනවනේ. ඒක පොදු එක. කියන්නේ ඕනම ආගමික මධ්‍යස්ථානයක්, හොස්පිටල් එකක්, නැත්තම් යුද හමුදා කදවුරක්, පොලිස් දෙපාර්තමේන්තුවේ ශාඛාවක්, සුළු පරිමාණ ව්‍යාපාරයක්, මහා පරිමාණ ව්‍යාපාරයක් ඕන කෙනෙකුට පොදුයි. මේ තත්ත්ව කළමනාකරණ පද්ධතිය අවශ්‍යතා අපි 20ක් තියෙනවා කියලා ඉගෙන ගත්තානේ. ඒ අවශ්‍යතා 20 ඇති කරගත්තම ව්‍යාපාරයේ කටයුතු සියල්ල සුමටම විධිමත්ව ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ISO 9001 ප්‍රමිතිය අදාළ වන්නේ තත්ත්ව කළමනාකරණ සඳහායි. තත්ත්ව නැත්නම් පොදුකම වඩා හොඳ තත්ත්ව කළමනාකරණය සඳහා. ආයන් තොරතුරු පද්ධතියක ඉන්ෆෝමේෂන් සිස්ටම් තොරතුරු පද්ධතියක සියලුම භෞතික උපාංග කියද්දිම අපට උත්තරය ඇවිල්ලා ඉවරයි දැන්. අන්න ආරම්භයේදීම ක්ලික් වෙන උත්තරේ. තොරතුරු පද්ධතියක සියලුම භෞතික උපාංග මොනවද කියන්නේ? හાર્ඩ්වෙයාර්ස් නේ. දෘඩාංග නැත්නම් දෘඩකාංග. දෘඩාංග වන අතර දත්ත සැකසීම සඳහා භාවිතා කරනු ලබන පරිගණක වැඩසටහන්. දත්ත සකස් කරන්න ඩේටා ප්‍රොසෙසින් වලට පාවිච්චි කරනවා විවිධ වූ පරිගණක වැඩසටහන්. මොනවද ඒවට කියන්නේ? පරිගණක මෘදුකාංග සොෆ්ට්වෙයාර් වැඩසටහන් මෘදුකාංග. පරිගණක මෘදුකාංග.
සොෆ්ට්වෙයාර් පරිගණක මෘදුකාංග ලෙස මේකත් වරද්දන කිසි කෙනෙක් වරද්දන්නේ ඕන කෙනෙක් දන්නවා. භෞතික කොටස් වලට කියන්නේ හાર્ඩ්වෙයාර්ස් නැත්නම් දෘඩාංග විවිධ වූ පරිගණක වැඩසටහන් මගින් තමයි පරිගණකය අපිට උත්තර දෙන්නේ. පරිගණක අපිට නිමෙවුම් දෙන්නේ. අපි දෙන යෙදවුම් වලට නිමෙවුම් දෙන්න බෑ ප්‍රෝග්‍රෑම් එක නැතුව යනවා. තේරුණාද? දැන් මිනිස් මොලේ සහ පරිගණක කියන්නේ කෘත්‍රිම මොලයක්. මිනිස් මොලේ සහ කෘත්‍රිම මොලේ දෙක සංසන්දනය කරාම වඩා වටින්නේ අංකයකට තියෙන මිනිස් මොලයයි. ඇයි හේතුව? අපට හිතලා තීරණ ගන්න පුළුවන්. හිතලා යමක් කරන්න පුළුවන්. පරිගණකයේ කියන මොලේට හිතලා යමක් කරන්න බෑ. කල යුතු දේ සැලසුම් සාගතව වැඩසටහනක් විදිහට දෙන්න. දුන්නම ඒකෙන් අපට ශනිකව වඩා නිවැරදිව ගුණාත්මකව එයා ප්‍රතිඵල දෙන්න දන්නවා. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 38 යන්න. භාණ්ඩ හෝ සේවා පරිභෝජනයේ තුලින් පාරිභෝගිකයාට ලැබෙන හිස්තන එහි හිස්තනක් වේ. අම්මෝ අමාරුයිනේ. කිසිදු අපහසු වන්නේ. භාණ්ඩ හෝ හා කිව්වොත් කමක් නැහැ. භාණ්ඩ හෝ කිව්වොත් කමක් නැහැ. භාණ්ඩ හෝ සේවා එක්ක භාණ්ඩ හා සේවා පරිභෝජනයේ තුලින් පාවිච්චිය තුලින් පාරිභෝගිකයාට ලැබෙන මොකද්ද? භාණ්ඩ හා සේවා පරිභෝජනය කරාම පාරිභෝගිකට ඒ තුලින් මොකද්ද ලැබෙන්නේ? තෘප්තියක් නේ. වෙන දෙයක් නෙවෙයි තෘප්තියක් නේ. පාරිභෝගිකයාට ලැබෙන තෘප්තිය. තෘප්තිය එහි හිස්තනක් වේ. මොකද්ද? වටිනාකම. මම තෘප්තිමත් වෙන තරමට මම යම් කිසි භාණ්ඩ අපි මම අද චොකලට් වර්ගයක් කැමට ගන්නවා. ඒක හරි කිරි රසයි. මම කැමති ඒකට. එහෙනම් මම තෘප්තිමත්. මට ඒක වටිනවා. හෙට දවසේ කරනවා ඊට වඩා ඉස්තරම් ගන්න චොකලට් එක. මොකද ඒක ඊට වඩා වටිනවා. මොකද තෘප්තිය අනුවනේ. තෘප්තිය වැඩි වෙන්න මට ඒ භාණ්ඩයේ තියෙන වටිනාකම මොකද නගයත් ඉහළ යනවා. එහෙනම් තෘප්තිය ලැබෙන විට එහි භාණ්ඩ හෝ සේවා පරිභෝජනය තුලින් පාරිභෝගිකයාට ලැබෙන තෘප්තිය එහි මොකද්ද? වටිනාකම වේ. අගනාකම. ආයන් ව්‍යාපාර ආයතනයක සියලුම සේවකයන් විසින් හිස්තනක් සඳහා වඩාත් හොඳ සේවාවක් ලබා දීමට සාමූහිකව කටයුතු කිරීම හඳුන්වන්නේ හිස්තනක් අලෙවිකරණය යනුවෙනි. මගේ අමාරුයිනේ. කිසිදු අමාරුවන්නේ. බැලූ බැල්මට කියවූ සරින් අමාරු කියලා දැනෙන්න. දෙවන වර කියවන්න සංයමයෙන් පහසු ප්‍රශ්නයක් අහන්න මේ. ව්‍යාපාර ආයතනයක සියලුම සේවකයන්. සියලුම සේවකයන් විසින් හිස්තනක් සඳහා වඩාත් හොඳ සේවාවක් ලබා දීමට සාමූහිකව කටයුතු කිරීම. ව්‍යාපාරයක සේවකයින්ට හොඳින් පඩි ගෙවලා හොඳ සෞඛ්‍ය සම්පන්න වැඩ පරිසරයක් හදලා දීලා බාහිර පක්ෂයේ පිළිගැනීමට බඳුන්වන හොඳ යුනිෆෝම් එකක් දීලා තේරුණාද? සේවකෝ කොටින්ම අභිප්‍රේරණය කරලා සේවකෝ කැමැත්තෙන්ම ගනුදෙනු කරවන්ගේ අවශ්‍යතා සහ වුමනා තෘප්තිමත් කරන්න ඕනගේ කිසියම් හෝදායකත්වයක් ලබා ගන්න කැපවීමක් අපට ලබන්න පුළුවන්. ඒ වගේ ආයතනයක සියලුම සේවකයන් විසින් සේවකයන්ට සුබ සාධන පහසුකම් දීලා ඒගොල්ලෝ මොටිවේට් කරාම අභිප්‍රේරණීය වූ සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝ කැප වෙලා මහන්සියෙන් උපරිම ගුණාත්මක භාණ්ඩයක් හෝ සේවයක් ගනුදෙනු කරන දෙන්න වෙහෙසෙනව ඇති. තේරුණාද? වෙහෙසෙනව ඇති. එහෙනම් ව්‍යාපාර ආයතනයක සියලුම සේවකයින් විසින් හිස්තනක් සඳහා වඩාත් හොඳ සේවාවක් ලබා දීම. මොකද හිස්තන? ගනුදෙනු කරන සඳහා. වෙළඳ පොළ කිව්වත් කමන්නේ. ගනුදෙනු කරුවන්. නැත්නම් වෙළඳ පොළ. මොකද ගනුදෙනු කරුවන් තෘප්තිමත් කරන්න ඉස්තරම් සේවාවක් සැපෙන්න ආයතනයේ CEO ට විතරක් කරන්න බෑ. ප්‍රොඩක්ෂන් මැනේජර් විතරක් කරන්න බෑ. වොචර් නැත්නම් මුරකරුවන් විතරක් වැඩ කරන්න බෑ. හැමෝගම සියලුම සේවකයින් විසින් ගනුදෙනු කරුවන් සඳහා වඩාත් හොඳ සේවාවක් ලබා දීමට සාමූහිකව කටයුතු කිරීම හඳුන්වන්නේ මොන අලෙවිකරණයද? ඉන්ටර්නල් මාකටිං. මේක අභ්‍යන්තර වැඩක්. අභ්‍යන්තර වැඩක් නේ. එහෙනම් අභ්‍යන්තර අලෙවිකරණ. මොකද ආයතනයේ ඉන්න සේවකෝ සියලු දෙනාම මොටිවේට් කරලා දැනුවත් කරලා ඒ වගේම චිත්තාකල්ප වර්ධනය කරලා තේරෙනවද? ඒගොල්ලන් කැමැත්තෙම තමයි මේ ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්නේ.
අන්න එහෙමනම් එතනදි මොකද්ද වෙන එක අභ්‍යන්තර ලැබීකරණය වෙනවා ඉන්ටර්නල් මාකටිං අභ්‍යන්තර අලෙවිකරණය වෙනවා අපි බලමු ඊළඟ ප්‍රශ්නය 39 ණයකර සඳහා ස්ථාවර මතකනේ ණයකර කියන්නේ මොකද්ද සීමිත පොදු සමාගම් ඇතැම් රාජ්‍ය සංස්ථා මහජනයාගෙන් දිගු කාලීනව ණය ලබා ගැනීම පිණිස මහජනයා වෙත නිකුත් කරන මොන උපකරණද ණය උපකරණ විශේෂය තමයි ණයකර නැත්තම් ඍණපත්‍ර ඩිබෙන්චර්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ ණයකර වලට ණයකර වල මුදල් ආයෝජනය කරන ආයෝජකයින්ට සමාගම් විසින් දෙන ප්‍රතිලාභය මොකක්ද පොලි ඉන්ට්‍රස්ට් එකක් දෙන පොලියක් නේ එතකොට ණයකර සඳහා ස්ථාවර අනුපාතයක් කියනකොට උත්තරේ තියෙනවා මොනවද ණයකර සඳහා මොකද්ද ගෙවන්න පොලියක් ගෙවන්න ඕනේ එහෙනම් ඒක ස්ථාවර පොලි අනුපාතයක් විය යුතුයි එහෙනම් ණයකර සඳහා ස්ථාවර පොලි අනුපාතයක් ස්ථාවර පොලි අනුපාතයක් ගෙවී යුතු අතර සාමාන්‍ය කොටස් සඳහා මතකයි නේද සීමිත පොදු සමාගමක් නිකුත් කරන මූලික ප්‍රාග්ධන උපකරණ වර්ග දෙක තමයි සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් ඕඩිනරි ෂෙයාර්ස් and ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් මේ දෙකේ වෙනස්කම් කීපයක්ම තියෙනවා ප්‍රධාන වෙනස මොකක්ද සාමාන්‍ය කොටස් වල ආයෝජනය කරාම ඒත් අපේ සල්ලි ආයෝජනය කරනවා සාමාන්‍ය කොටස් වල ආයෝජනය කරාම සීමිත පොදු සමාගමක් මහජනයා වෙත ආයෝජකයන් වෙත දෙනු ලබන ගේන් එක ප්‍රතිලාභය තමයි ලාභාංශ ඩිවිඩන්ඩ්ස් ලාභාංශ කියන්නේ ඒක ගෙවන ලාභයෙන් ලාභ නැත්නම් ගෙවන විදියක් නෑ ලාභයෙන් ගෙවන කොටස මුළු ලාභේම කොටස් සීමයන් අතර බෙදා දෙන්නේ නැහැනේ එහෙම දෙන්න බෑ ලාභයෙන් කොටසක් අනාගත පුළුල් කිරීම ඉදි කිරීම සඳහා පාවිච්චි කරන්න ව්‍යාපාර රඳව ගන්නවා ඒ තමයි සංචිත නැත්නම් රඳවගත් ලාභ කියන්නේ ඉතුරු ටික ලාභාංශ වශයෙන් බෙදා දෙනවා සාමාන්‍ය කොටස් සීමියන්ට එහෙනම් කොටස් ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් වේවා වර්ණීය කොටස් වේවා කොටස් වල ආයෝජිත ධනයට ආයෝජකයන්ට සමාගමක් දෙන ප්‍රතිලාභය තමයි මොනවද ලාභාංශ ඩිවිඩන්ඩ්ස් කියලා අපි කතා කරන්නේ ඩිවිඩන්ඩ්ස් එහෙනම් අතර සාමාන්‍ය කොටස් සඳහා ගෙවිය යුතු හිස්තනක් අනුපාතයේ විචල්්‍ය වේ ඒක වෙනස් වෙනවා ලාභය අනුව වෙනස් වෙනවා ලාභේ වැඩි වෙන්න ලාභාංශය වැඩි වෙනවා ලාභය අඩු වෙන ලාභාංශ අඩු වෙනවා ලාභ නැත්තම් ලාභාංශ ගෙවන්නෙම නැහැ මොකද සමාගම් නීතියෙන්ම තහනම් කරලා තියෙනවා ලාභ නොමැතිව ලාභාංශ ගෙවීම. ඇයි ලාභ නොමැතිව ලාභාංශ ගෙවනවා කියන්නේ සමාගමේ වත්කම් මේ ගෙවන්නේ. වත්කම් එක එක අඩු කර කර ගෙවනවා. දැන් ලාභ නැහැ. සමාගමේ බැංකු ගිණුම රුපියල් ලක්ෂයක් තියෙනවා. අපි ඒ ලක්ෂය ගන්නවා අරන් වියදම් කරනවා. ඉතින් ඉවරයි. එහෙම යනකොට වත්කම් එක එක අඩු වෙනවා. අපේ ඉඩම යනවා ගොඩනැගිලි සින්න වෙනවා. තේරෙනවද? අපි බංකොලොත් වෙන එක කරන්නේ. ඒ නිසා ලාභ නැත්තම් ලාභාංශ ගෙවීම සම්පූර්ණ තහනම් කරලායි තියෙන්නේ. හරි. එතකොට සාමාන්‍ය කොටස සඳහා ගෙවිය යුතු ලාභාංශ අනුපාතය විචල්්‍ය වෙනවා. ලාභ වැඩි නම් වැඩි වෙනවා ලාභ අඩු නම් අඩු වෙනවා. ඊළඟ එකේ ආයන්න සේවක හිස්තනක් තුලින් වර්තමාන රැකියා කාර්ය සාධනය වර්ධනය කළ හැකි අතර සේවක හිස්තනක් තුලින් අනාගත කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කරේ. එකපාරට ප්‍රශ්නේ කියවට උත්තරේ අදහස එන්නේ නැහැ නේද? ප්‍රශ්නේ එන්නේත් නැහැ උත්තරේ එන්නේත් නැහැ නේද? එහෙනම් දෙපාර කියවන්න. කියවද්දි මෙනෙහි කරන්න. මං සමස්ත විෂය නිර්දේශය හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. සිලබස් එක මගේ ඇඟේ තියෙනවා. මම විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. අනුමාන ප්‍රශ්න මම සාකච්ඡා කරලා ඉතරනේ මමම නිර්මාණය කරලා තියෙනවා. මගේ දැනුම ඉතා ඉහළයි. මම මේක තේරුම් ගන්නකොට විශ්වාසයෙන් කියවන්නේ. නැත්නම් එකපාර තේරෙන්නේ නැහැ. සේවක හිස්තනක් තුලින් වර්තමාන රැකියා කාර්ය සාධනය වර්ධනය කළ හැකි අතර සේවක හිස්තනක් තුලින් අනාගත කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කරේ. දැන් කිසියම් දෙයක් මගින් වර්තමාන රැකියා කාර්ය සාධනය වර්ධනය වෙනවා. හරිද? වර්තමාන තව ක්‍රමවේදයක් මගින් සේවකයන්ගේ අනාගත කාර්ය සාධනය තමයි තහවුරු කරන්නේ. මොකද්ද මේ කියන්නේ? සේවක පුහුණුව තුලින් සේවක පුහුණු කරාම වෙන්නේ මොකද්ද?
වර්තමානයේදී එක එක රැකියාවට අදාළව ඉටු කළ යුතු වගකීම් නිසි පරිදි නිසි ආකාරව නිවැරදි ඉටු කරන්න. නිසි පරිදි නිවැරදි ආකාරයෙන් ඉටු කරන්න අවශ්‍ය දැනුම තිබේදයි කියලා පරීක්ෂා කිරීමක් එකකින් කරන්නේ. නැත්නම් දැනුම ලබා දීමෙන් කරන්නේ. තේරෙනවද? එහෙනම් රැකියා කාර්ය සාධනය වර්ධනය කළ හැකි අතර සේවක හිස්තැනක් තුලින් අනාගත කාර්ය සාධනය වර්ධනය කරන්න පුළුවන්. සමහර ඒවා තියෙනවා මොකද? සංවර්ධනය. ඩෙවලොප්මන්ට්. සංවර්ධනය. මේකෙන් කරන්නේ මොකද්ද? මේකෙන් කරන්නේ මොකද්ද? කළමනාකරුවන්ට දෙන්නේ සංවර්ධනය. පුහුණුව කියන්නේ කළමනාකරුවන් නොවන අයට දෙන්නේ පුහුණුව. කළමනාකරුවන් නොවන අයට පුහුණුව, කළමනාකරුවන්ට සංවර්ධනය දෙන්නේ. තේරෙනවද? එතකොට දැන් සංවර්ධනයේදී වෙන්නේ කළමනාකරුවන්ගේ අනාගත කාර්ය සාධනය තමයි වැඩි කරගන්න බලන්නේ. ඒක දිගු කාලීනයි. පුහුණුවේදී අනාගතනේ දැන් වර්තමාන කාර්යයන් නිසි පරිදි ඉටු කරගන්න අවශ්‍ය දැනුම ලබා දීම තමයි මේකෙන් කරන්නේ. එහෙනම් සේවක පුහුණුව තුළින් වර්තමාන රැකියා කාර්ය සාධනය වර්ධනය කළ හැකි අතර සේවක සංවර්ධනය තුළින් අනාගත කාර්ය සාධනය කෙරෙහි අවධානය යොමු කරනවා. එච්චරයි. එතකොට මේකම අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් මොකද්ද? සේවක පුහුණුව නැත්නම් පුහුණු කිරීම හිස්තැනක් සේවකයින්ට අදාළ වන අතර හිස්තැනක් සේවකයන්ට අදාළ වේ. එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. අපි හිතමු හිස්තැනක් දානවා මේක. හිස්තැන අසවල් සේවකයන්ට අදාළ වන අතර. එහෙනම් මොකද හිස්තැන? පුහුණුව. පුහුණුව කවුද? කළමනාකරුවන් නොවන සේවකයන්ට අදාළ වන අතර. තේරුණාද? සංවර්ධනය හිස්තැන කවුද? කළමනාකරන සේවකයින්ට අදාළ වේ. සංවර්ධනයෙන් තමයි කළමනාකරණයට අදාළ වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. දැන් මට ඒකත් මොකද උනේ? කිසිදු අමාරුවක් නැහැ. ලකුණු දෙකේම එක දෙකම ගන්න පුළුවන්. 40 වෙනි ප්‍රශ්නය. 40 යන්න. නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී මූල්‍ය කළමනාකරුගේ වැටුප හිස්තැනක් පිරිවැය ලෙස වර්ග කළ හැකි අතර නිෂ්පාදන සේවකයින්ගේ වැටුප හිස්තැනක් පිරිවැය ලෙස වර්ග කළ හැකියි. දැන් මේ එන්නේ ස්ථාවර පිරිවැය නැත්නම් විචල්්‍ය පිරිවැය, ඒ වගේම වක්‍ර පිරිවැය, පොදුකාර පිරිවැයට එන්නේ. මතකනේ? දැන් කිසියම් භාණ්ඩ ඒකක ප්‍රමාණයක් නිපදවනකොට ඒ යම් භාණ්ඩ ඒකක ප්‍රමාණයක් නිපදවීම සඳහාම වැය වුණා නැත්නම් අන්තර්ග්‍රහණය වුණා කියලා හඳුනගන්න, මැනගන්න පුළුවන් වියදම් නම් ඒව තමයි විචල්්‍ය පිරිවැය කියන්නේ. විචල්්‍ය පිරිවැය කියන්නේ ඒවයි. දැන් කිසියම් භාණ්ඩයක් හදනකොට අනියම් සේවකයෙකුට ගෙවනවා කෑලි වැටුප්, පීස් සැලරි. ඒකකයකට රුපියල් 50යි. එතකොට එයා ඒකක 10ක් හැදුවොත් කීයද? 500ක් ගෙවනවා. 20ක් හැදුවොත් 1000ක් ගෙවනවා. තේරෙනවද? ඒතර අපි දන්න දැන් ඒකක 5කට ඒකක 10කට රුපියල් 500ක් ගෙවනවා. අපි දන්නවා ඒකක 10ට තමයි මේ 500 ගෙවුවේ. එහෙනම් ඒකකයක පිරිවෙ 50යි. ඒක අපිට අගයන්න පුළුවන්, මනින්න පුළුවන්. ඒක තමයි විචල්්‍ය පිරිවෙ කියන්නේ. දැන් ඔය භාණ්ඩ ඒකක 10 හදන අතරේ ඒ ආයතනයේ නිෂ්පාදන කළමනාකරුවෙක් ඉන්නවා. නැත්නම් මූල්‍ය කළමනාකරුවෙක් ඉන්නවා. එයාට ලක්ෂ 5ක් වැටුප් ගෙවනවා. ඒ වැටුපෙන් කීයක්ද මේ භාණ්ඩ හදන්නේ? එහෙම කියන්න බෑනේ. ඒක පොදු යන්නේ. අන්න ඒක මනින්න බෑ වගේ. ඒක තමයි පොදුකාර පිරිවෙ කියන්නේ. එහෙනම් මූල්‍ය කළමනාකරුගේ වැටුපත් ඒ වගේ තමයි. කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් නිපදවන්නම වැය වුණා කියලා අපිට මැනගන්න බෑ. එහෙනම් ඒක මොකද්ද? වක්‍ර පිරිවෙය නැත්නම් පොදුකාර පිරිවෙයක් වෙනවා. හැබැයි නිෂ්පාදන සේවකයන්ගේ වැටුප වැටුප ගොඩකට ඍජු වැටුපක් වශයෙන් සලකන්න පුළුවන්. යම් කිසි භාණ්ඩයක් නිපදවන්න තමයි ඒ සේවක පාවිච්චි කරන්නේ. යම් කිසි භාණ්ඩ ප්‍රමාණයක් නිපදවන්න තමයි ඒ සේවක දෙන්න පාවිච්චි කළේ. එහෙනම් ඒක ඒ භාණ්ඩ ප්‍රමාණය සඳහාම කියලා අපිට මැනගන්න පුළුවන්. ඒක මොකක්ද එහෙනම්? මොකද්ද? විචල්්‍ය පිරිවැය වෙනවා. නැත්නම් ඍජු පිරිවැය වෙනවා. ඔය ඔබ දන්නවා මේක පොඩ ඕනතර එකවුන්ටින් වල කරලා තියෙනවනේ. මූල්‍ය කළමනාකරු වැටුප, කම්හල් කළමනාකරු වැටුප, නිෂ්පාදන කළමනාකරු වැටුප ඔක්කොම මොනවද? වක්‍ර නේ. නිෂ්පාදන සේවකයන්ගේ වැටුප කොහොමද? භාණ්ඩ නිපදවන්න අර අපි කියර කෑලි වැටුප් ගෙවන්නේ නිෂ්පාදන කාර්යය. නිපදවන ඒකක අනුවනේ. එබන ඒක ඍජු වැටුප් වෙනවා. තේරෙනවද? එහෙනම් මූල්‍ය කළමනාකරු වැටුප වක්‍ර පිරිවෙය, ඍජු පිරිවෙය, ඍජු නෙවෙයි වක්‍ර පිරිවෙය. නැත්තම් පොදුකාර පිරිවෙය කියන්නේ තෝකම පොදුකාර පිරිවෙය. ඕවර්හෙඩ් කොස්ට් කියන එක පොදුකාර්ය පිරිවෙය.
ලෙස වර කළ හැකි. අතර නිෂ්පාදන සේවකයන්ගේ වැටුප හිස්තන අපේ මොකද්ද? විචල්්‍ය පිරිවැය. විචල්්‍ය නැත්තම් තව මොකක්ද දාන්නේ? ප්‍රාථමික. ප්‍රාථමික කියන්නේ තෝකමයි. primary expenses ප්‍රාථමික පිරිවැය ලෙස වර කරන්න පුළුවන්. දැන් භාණ්ඩ නිපදවන්න කම්හලක් අවශ්‍යයි. කම්හල අපි බද්දට අරගන්නවා. මාසෙකට මෙච්චර බදු මුදලක් ගෙවනවා. තේරෙනවද? ඒතර ඒක මොකද කියන්නේ? ඒක කම්හල බදු කුලිය. නිශ්චිත භාණ්ඩ ඒකක ප්‍රමාණයකටම වැය වුණා කියලා බෙදන්න බෑනේ. ඒවත් වක්‍රයි. තේරුණාද? right. බලන්න එකේ ආයන්න සංවිධානයක ඇති විවිධ අංශ හා තනතුරු අතර පවත්නා අන්තර් සම්බන්ධතා සංවිධාන හිස්තනක් වන අතර එය සංවිධාන හිස්තනක් මගින් සාරාංශ කළ හැකියි. ඒක නම් ටිකක් හොල්මන් වගේ නෑ. එහෙම හොල්මන් වෙන්නේ නෑ. අපි මේක කියවද්දි තේරෙනවා එක සැරෙන් බැරි නම් දෙවෙනි සැරේ මොකද්ද? මේ කතා කරන්නේත් මොකද්ද? කළමනාකරන සංකල්ප. සංවිධානයක ඇති විවිධ අංශ හා තනතුරු අතර පවත්නා අන්තර් සම්බන්ධතා. යම් සංවිධානයක විවිධ අංශ සහ තනතුරු අතර අන්තර් සම්බන්ධතා මොකද පෙන්වුම් කරන්නේ? අන්තර් සම්බන්ධතා සංවිධාන ව්‍යුහය වන අතර එය සංවිධාන සටහනක් මගින් සාරාංශ කරන්න පුළුවන්. මතකනේ අපි මීට කලින් කරා මේ වගේ කරේ. මතකයි නේද? සංවිධානයක ඇති විවිධ අංශ. දැන් මේක එක අංශයක්. තේර අංශ හත තනතුරු මේ එක අංශයක තනතුරු. මේක තව අංශයක් නේ. ඔය වගේ අංශ හත තනතුරු වල පවත්න අන්තර් සම්බන්ධතා සංවිධාන මොකද්ද මේක කියන්නේ? සංවිධාන ව්‍යුහය වන අතර. ඒක අපි වචනෙන් විස්තර කරද්දී සංවිධාන ව්‍යුහය. අතර එය සංවිධාන සටහනක් මගින් සාරාංශ කරන්න පුළුවන්. ලිඛිතව පෙන්වන්න පුළුවන්. එහෙනම් මේක සංවිධාන ව්‍යුහය වන අතර ඒ සංවිධාන සටහනක් මගින් සාරාංශ කළ හැකියි. පැහැදිලිනේ? දැන් බලන්න ඒකත් අමාරු නෑනේ. දැන් අපි පොඩ්ඩක් මෙනෙහි කරමුද? දැන් අපි ප්‍රශ්න 10ම කළානේ අවුරුදු පේපර් එකේ. ඒ 10 මොකක්ද අමාරු උනේ? කිසිවක් අමාරු නෑ. ඉතින් ප්‍රශ්න 10ටම ලකුණු 20ම ගන්න පුළුවන්. ඔය වගේ ඊළඟ 10ට 20ම ගන්න පුළුවන්. බහුවර්ණ 30මත් ගන්න පුළුවන්. ලකුණු 100ම ගන්න පුළුවන්. ඒ නිසා අතීතයේදී ළමයි කරපු වැරදි ඔබ කරන්න ලෑස්ති වෙන්න එපා. ඔබ නිවැරදිවම කරන්න. බොහොම සංයමයෙන් අපේ මේ ඩීප් এডুকেෂන් පාඨමාලාවට පුදුම මහන්සියක් අපි වෙනවා. පුදුම කැපකිරීමක් කරනවා. අභ්‍යාස ගණනාව දහස් ගණනක් කරනවා. විභාග ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න. ඒස ඔබට යමක් කරන්න ඉතුරු වෙන්නේ ඔබට සාධාරණව ඔබ ලකුණු අනිවාර්යයෙන්ම 80න් උඩ ඒකක් 75 76 යන්තම් සන්තම් ඒකක් නෙවෙයි 80න් 85න් උඩ ඒ සාමර්ථ්‍යයක් ගන්න ඔබ අනිවාර්යයෙන්ම ලියන්නට ඕන. ඒ ලිවීමේ දක්ෂතාවය දැන් තියෙනවා. දැන් පේනවා මේ ප්‍රශ්න 10ම අපිට මේ අමාරුනේ. අපි මේ ප්‍රශ්න 10 සමහර ප්‍රශ්න වලින් අපි වෙන කෝණයෙන් අලුත් ප්‍රශ්න නිර්මාණය කරලා පෙන්නනවා. තේරෙනවද? එහෙනම් මේ අපි මානසිකව හදාගත්ත ලෙඩක්. අපිට මේ BS එකේ හිස්තන් පුරුණු ප්‍රශ්න අමාරුයි වගේ එකක්. එහෙම නැත්නම් ඔබ මේ ප්‍රශ්න මට පුළුවන් කියලා අනවශ්‍ය අදි탁සේරුක ඉන්නවා. ඒ නිසා ඔබ වැඩි කාලයක් විඩවුම් කරන්නේ කලබලෙ ලියන්න යනවා. අසාර්ථක වෙනවා. අපි මේ වගේ හොඳ විශ්ලේෂණයකදීමින් මේක කරන්න ඔබට කාලය ඕන තරම් තියෙනවා. එහෙම කරන්න විශ්ලේෂණයේදීමින් තර්ක කරමින් කරන්න ප්‍රශ්න 10ටම නිවැරදිව ලකුණු ගන්න පුළුවන්. හොඳයි අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයකින් 2020 පැරණි නිර්දේශයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ එන අවසාන සැපීම් වර්ගයේ ප්‍රශ්න වන කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පාඩම් පරිච්ඡේදයත් අතිශය වැදගත්. අපේ සමස්ත පේපර් එක පිළිබඳ අපට සුබවාදී ධනාත්මක චින්තනයක් මතයක් ඇති කරගන්න නිසා ඊළඟ පාඩම් පරිච්ඡේදත් කෙසේ හෝ ඔබ පරිශීලනය කළ යුතුමයි කියලා මම නැවතත් මතක් කරනවා.